දිනාටම තෙරුවන් සරණයි. අද 2021 වර්ෂයේ සැප්තැම්බර් මාසයේ 20 වෙනි සඳුදා ශ්‍රී ලංකා වේලාවෙන් සවස් 1ට අපි එකතු වෙන්නේ අභිධම්ම ප්‍රදීපිකා ග්‍රන්ථ රත්නයෙන් කොටසක් සාකච්ඡා කරන්නයි. අද අපි පටන් ගන්න කලින් තෙරුවන් සරණ ගිහිල්ලා සාකච්ඡාව ආරම්භ කරමු. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි තතියම්පි සංඝං සරණං ගච්ඡාමි සාදු සාදු සාදු. හොඳයි අපි ස්ක්‍රීන් එක ෂෙයා කරන්න තව ටිකකින් පේනවා නේද? හැමෝටම මම පොඩ්ඩක් ලොකු කරන්නම්. අපි පහුගිය සතියේ කතා කරේ මට නම් මොකුත් පේන්නේ නැහැ හැබැයි. අනිත්‍යටත් පේන්නේ නැද්ද? මට නම් පේනවා. ඔව් ආපහු ජොයින් වෙන්න මේ ඔව් එළියට ගිහිල්ලා ආපහු ජොයින් වෙන්න. එතකොට පෙනේ. අපි ඇත්තටම ඉදිරියට කරන්න තියෙන්නේ පටිච්ච සමුප්පාද ධර්මයන් පිළිබඳව සාකච්ඡාව. පටිච්ච සමුප්පාදයෙන් අනතුරුව අපිට මේ තුන්වෙනි පොතේ අභිධම්ම ප්‍රදීපිකා පොතේ ඉතුරු වෙලා තියෙන්නේ සූවිසි ප්‍රත්‍ය ගැන කතා කරන්න. එතකොට මේ හේතුඵල ධම කියන මේ පටිච්ච සමුප්පාදය දැනගන්න නම් හරියට ටිකක් ගැඹුරින් ඉගෙන ගන්න නම් අපි දැනගන්න ඕනේ අපි මෙතෙක් කල් කතා කරපු චිත්ත චෛතසික රූප ආදී වූ ධර්මයන් ගැන අපි දැනගන්න ඕනේ. ඉවද පටිච්ච සමුප්පාදයේ පටිලෝම පටිච්ච සමුප්පාදයේදී නිර්වාණය ගැන කතා කරනවා. නමුත් අනුලෝම පටිච්ච සමුප්පාදයේදී අපිට අවිද්‍යාවෙන් පටන්ගෙන සියලු දුක් හටගන්නා විදිය තමයි එතනදී සාකච්ඡා කරන්නේ. එතකොට දැන් අවිද්‍යා පත්‍ය සංඛාරා සංඛාර පත්‍ය විඥානං කියන මොනවාද මේ සංඛාර පත්‍ය විඥානං කියන්නේ? එතකොට අපි දන්නවා අපි සිත් 89ක් ගැන එදා කතා කරා ගිය පාර. එතකොට සිත් 89 ගැනම දේ විඥාන කියන්නේ එහෙමත් නැත්නම් සංඛාර පත්‍ය විඥාන කියන්නේ ඊට වඩා වෙනස් කොටසක්ද? ඒව ගැන විශේෂයෙන්ම අපිට දැනගන්න සිද්ධ වෙනවා මේ ධම හොඳට තේරුම් කරගන්න. ඒක නිසා අපි මේ චිත්ත චෛතසික රූප කියන කොටස නැවතත් ආවර්ජනයක් කරගන්න එක හරීම වටිනවා. ඉතින් ඒක නිසා අපි ගිය පාර සිත් 89 ගැන කතා කරා. සිත් 89 කියනකොට අපිට මතකයි අපි කතා කරා අකුසල් සිත් 12ක් කතා කරා. ඊට පස්සේ අහේතුක සිත් 18ක් කතා කරා. ඊට පස්සේ කාම සෝබන කියලා සිත් 24ක් ගැන කතා කරා. ඊට පස්සේ අපි කතා කරා රූපාවචර සිත් 15ක් ගැන. ඊට පස්සේ අරූපාවචර සිත් 12ක් ගැන. ඒ වගේම ලෝකෝත්තර සිත් 8ක් ගැන. එතකොට ওই ටික ඔක්කොම එකතු වෙලා එනකොට සිත් 89ක් කියලා අපිට සංඛ්‍යාවක් ලැබුණා. එතකොට අපි දැනගත්තා ඒ වගේ අකුසල කියලා කිව්වහම ඒ වගේම තමයි මේ අකුසල කර්ම සිද්ධ වෙන සිත්. ඊළඟට කාම සෝබනවල තියෙන මහා කුසල් සිත් වලින් කර්ම කෙරෙන සිත්. කුසල කර්ම කරනකොට කාමාවචර කුසල කර්ම කෙරෙන්නේ එතකොට ඒ සිත් වලින්. ඊළඟට රූපාවචර ධානය වඩනකොට ඒ රූපාවචර කුසල් සිත් පහ කොයි විදිහටද යෙදෙන්නේ කියලා අපි දන්නවා. ඊට වගේම අරූපාවචර කුසල් 4 ගත්තාම එතනදිත් මේ අරූපාවචර කුසලයේ කෙරෙන්නේ. එතකොට ලෞකික කුසල් සිත් අපිට 17ක් ලැබුණා. කොහොමද? කාමාවචර කුසල් සිත් 8යි, ඊට පස්සේ රූපාවචර කුසල් සිත් 5යි 13යි,
අරූපාවචර කුසල් සිත් 4යි 17යි. ඒතකොට අන්න ලෞකික කුසල් සිත් 17ක් අපිට ලැබුණා. ඊට පස්සේ ලෝකෝත්තර කුසල් කියලා කියන්නේ මාර්ග සිත් වලට. මාර්ග සිත් 4ක් තියෙනවා සෝතාපන්න ආදී වූ. එතකොට ඒ හතරත් එක්ක ගත්තම කුසල් සිත් සියල්ල 21යි. ඒ 21කින් 17ක් ලෞකිකයි 4ක් ලෝකෝත්තරයි. ඊට පස්සේ ඵල සිත් 4. ඵල සිත් 4 ගත්තම ඒ විපාක සිත්. ඒ විදිහට අපි සාමාන්‍යයෙන් මතකයක් ඇති කරගත යුතුයි. එතකොට ඊළඟට අපි ගත්තොත් එහෙම දැන් ඒ සිත් කියන ඒවා තනියම උපදින්නේ නැහැ. ඒක තමයි විශේෂම සිද්ධිය. මේ අපි දන්නවා නාමස්කන්ධ අපි ගත්තොත් ස්කන්ධ සේරම පහයිනේ. සේරම ස්කන්ධ පහක් තියෙනවා. මොනවාද? රූපස්කන්ධය, වේදනාස්කන්ධය, සංඥාස්කන්ධය, සංඛාරස්කන්ධය, විඥානස්කන්ධය. ඒකෙදි රූපස්කන්ධය කියනකොට ඔන්න ඒක රූප කොට. එතකොට ඔන්න ඒක රූපී ගතියක් තියෙනවා. ඒක රූපත් එක්ක සතර මහා භූත හා සම්බන්ධ වෙච්ච සතර මහා භූතත් ඒ හා සම්බන්ධ වූ රූපත් තමයි. එතකොට අපි මේ රූපස්කන්ධය කියන එක විදිහට පැහැදිලි කරගන්නේ. එතකොට ස්කන්ධය කියලා කිව්වේ අපි අර 11 ආකාරයකින් බලන නිසානේ. අතීත අනාගත පච්චුප්පන්න අජ්ජත්තික බාහිර ඕලාරික සුකුම හීන ප්‍රනීත දුර ළඟ කියන විදිහට 11 ආකාරයකින්ම සලකනකොට ඒ ටික ඔක්කොම රාශි හැටියට තමයි අපි ස්කන්ධ කියලා කිව්වේ. එතකොට දැන් අපි මේ රූප කියන කොටස අතහැරියාම ඉතුරු හතරට අපි කියනවා නාමස්කන්ධ කියලා. මොනවද ඒ? වේදනා, සංඥා, සංඛාර, විඥාන කියන හතර නාමස්කන්ධ. මේකේ තියෙන විශේෂත්වය තමයි සිතක් පහළ වෙනවා කියනකොට නාමස්කන්ධ හතරම එකටයි පහළ වෙන්නේ. එතකොට ඒකින්ද මෙතනද මේ බලන්න මේ හිතේ පහළ වෙන ගති 52ක් ගැන මෙතනදි කතා කරනවා. මේ හිතත් එක්ක හිතට ඇතුළත්ව පහළ වෙන ගති ලක්ෂණ ටිකක් 52ක්. ඒවට අපි කියනවා චෛතසික කියලා. එතකොට මෙතනදි කියනවා ඒකුප්පාද නිරෝධාච ඒකාලම්බන වත්තුක චේතෝ යුත්තා ද්විපඤ්ඤාස ධම්මා චේතසිකා මත. ඒක තේරුම තමයි ඒකුත්පාද නිරෝධාච. සිත සමග උපදින සිත සමගම නැති වෙන. ඒ කියන්නේ සිත සමගම එකටම උපදිනවා, සිත සමග එකටම නැති වෙනවා. එක අරමුණක ඒකාලම්බන එකම අරමුණක් තමයි ගන්නෙ. මේ සිත ගන්න අරමුණම තමයි මේ චෛතසික ධර්මයවත් ගන්න. වස්තුවක හැසිරෙන. ඒ කියන්නේ සිත උපදිනවා නම් යම් කිසි වස්තුවක් නිස්සය කරගෙන. දැන් උදාහරණයක් හැටියට චක්කු විඥානය කියන එක ඉපදෙන්නේ නැත්නම් හටගන්නේ ඇසේ මේ චක්කු ප්‍රසාදය කියන රූපේ නිස්සය කරගෙන. නිස්සය කරගෙන කියලා කියන්නේ ආධාර කරගෙන නැත්නම් එතන ඇතිවන ස්ථානය තමයි ඒක. ඒ වස්තුව කියලා කියන්නේ අපි ඒකයි. එතකොට මේ ඇස් චක්කු ප්‍රසාද රූපය මත තමයි මේ චක්කු විඥානය කියන එක ඇති වෙන්නේ. ඒ කියන්නේ චක්කු විඥානය කියන එක අපි කියනවා චක්කු ප්‍රසාදේ නිස්සය කරගෙන තමයි ඇති වෙන්නේ කියලා. එතකොට ඒක වස්තුක කියනකොට චක්කු විඥානය මේට වස්තුනේ චක්කු ප්‍රසාදේනේ. එතකොට මේ චක්කු විඥානයත් එක්ක ඇති වෙන චෛතසික ධර්ම වලට වස්තුව උනේ චක්කු ප්‍රසාදේ. ඒකයි කියන්නේ ඒක වස්තුක කියලා. හරි ඒකාලම්බන වස්තුකා කියලා එකම ආලම්බනයක් අරන් හටගන්නේ. ඒ කියන්නේ චක්කු විඥානය ගන්න අරමුණම තමයි. එතකොට චක්කු විඥානයත් එක්ක යෙදෙන චෛතසික ධර්ම ගන්න. ඒ වගේ සෑම සිතක් ගත්තාම ඒ සිත ගන්න අරමුණම තමයි මේ චෛතසික වලින් ගන්න. දැන් උදාහරණ විදිහට ගත්තොත් මාර්ග සිතක් ගත්තොත් මාර්ග සිතේ අරමුණ නිර්වාණය. එතන මාර්ග සිතේ යෙදෙන අනිකුත් චෛතසික ධර්ම 36ක් පමණ වූ චෛතසික ධර්ම වල අරමුණක් නිර්වාණයමයි. අන්න ඒ වගේ එකම අරමුණක් ගන්න. එකම වස්තුවක් ආධාර කරගෙන තමයි ඉපදෙන්නේ. දැන් මාර්ග සිත් වගේ දේවල් ඉපදිනකොට ඒක හදේ වස්තුව ආශ්‍රය කරගෙන නැත්නම් නිස්සය කරගෙන තමයි ඇති වෙන්නේ. අන්න ඒ විදිහට ඇති වෙන චෛතසික ධර්මය මේ සිතත් එක්කම ඉපදිලා සිතත් සමග නැති වෙන එකම අරමුණක් ගන්න එකම වස්තුවක හැසිරෙන මේ චෛතසික ධර්ම 52ක් තියෙනවා. ඒක තමයි අපි අද මුලින්ම කෙටියෙන් විස්තර කරගන්නේ. එතකොට මම ඇත්තටම කැමතියි ශ්‍රීමති මහත්මියට යොමු වෙන්න අපිට මෙන්න මේක පොඩ්ඩක් මේ කොහොමද චෛතසික කියන ටික කොහොමද බෙදෙන්නේ?
ඒ කියන්නේ අපි ගත්තොත් එහෙම සර්වචිත්ත සාධාරණ කියන්නේ මොනවද? අන්‍ය සමාන කියන්නේ මොනවද? සෝබන කියන්නේ මොනවද? ඒ විදිහට අකුසල කියන්නේ මොනවද? අන්න ඒ විදිහට පොඩ්ඩක් අපිට විස්තර කරලා දෙන්නකෝ. තෙරුවන් සරණයි. ඔබතුමියට පුළුවන් ඕනනම් ෂෙයා කරන්න. එහෙම මම පොත නම් ගත්තේ නෑ මහත්තයා. මේකේ නිකන් තියෙන කිව්වම මේ මදි. chat box එකේ තියෙනවා. පොත තියෙනවද? chat box එකේ මෙන්න මම මේ දාලා තියෙන ස්ලයිඩ් එක තියෙනවා. නැත්නම් මම දැන් දාන්නම්. අභිධර්ම මාර්ගයේ පොතද මහත්තයා? නෑ නෑ මේ මේක බලාගෙන මේක හරි ජිනාලංකාර ස්වාමීන් වහන්සේ දීලා තිබ්බ එකක් නේ ඉස්සරහට සවන්ට සිසුරස දේශනාවලදී මේක බලාගෙන දැන් පේන නිසා ශ්‍රීමති මහත්තයට ඔය ජයන්ත බලාගෙන මම එහෙම කියන්න. දැන් මේ කියන්න. එතකොට අපිට ඔය මේ චෛතසික 52 බෙදිලා තියෙනවා සර්වචිත්ත සාධාරණ වශයෙන් චෛතසික 7ක්. එතකොට ඒ 7 තමයි ඔය පස්ස වේදනා සංඥා චේතනා ඒකාග්‍රතා ජීවිතේන්ද්‍රිය මානසිකාර කියලා මේ චෛතසික 7 ඔය සිත් 121ෙම යෙදෙන නිසා ඒකට සර්ව චිත්ත සාධාරණ කියලා කියනවා. ඊළඟට තියෙන චෛතසික 6 විතක්ක විචාර අදිමොක්ක විරිය ප්‍රීති ඡන්ද මේ චෛතසික වලට කියනවා ප්‍රකීර්ණක කියලා. මේ ප්‍රකීර්ණක චෛතසික මේ 6ම එකවර යෙදෙන්නේ නැහැ. මේවා එක එක සිත්වල වෙනස් විදිහට යෙදෙන්නේ. සමහර සිත්වල 6ම යෙදෙනවා, සමහර සිත්වල යෙදෙන්නේ නැහැ. එතකොට මේ චෛතසික කුසල සිත් සමග යෙදෙනකොට කුසල් විදිහට වැඩ කරනවා, අකුසල සිත් සමග යෙදෙනකොට අකුසල් විදිහට වැඩ කරනවා. එතකොට මෙතන චෛතසික 6ක් තියෙනවා. මේ 7යි 6යි දෙකටම අපි එකතු වුණාම කියනවා අන්‍ය සමාන කියලා. ඊළඟට තියෙනවා ඇයි අපි ඒකට අන්‍ය සමාන කියන්නේ? ඒ කියන්නේ ඒ අන්‍ය සමාන කියලා කියන්නේ ඒ අර මං ඉස්සෙල්ලා කියප එක තමයි කුසල් වල වැඩ කරනකොට කුසල චෛතසික විදිහට වැඩ කරනවා, අකුසල චෛතසික වල වැඩ කරනකොට අකුසල චෛතසික විදිහට වැඩ කරනවා. ඔව්. හොඳයි. ඊළඟට 14 ඉඳලා පටන් ගන්නවා අකුසල චෛතසික තියෙනවා 14ක්. ඒවා එතකොට අපි සාමාන්‍යයෙන් ගොඩ ගොඩවල් විදිහටත් ගන්නවා මෝහ, අහිරික, අනොත්තප්ප, උද්ධච්ච, ලෝභ, ditthi, මාන, දෝෂ, ඉස්සා, මච්චරිය. මෙතන තව තියෙනවා. එතකොට මෙතන මේ මුල 4 මෝහ, අහිරික, අනොත්තප්ප, උද්ධච්ච කියන හතරට අපි කියනවා මෝහ චතුෂ්කය කියලා. මේ 4 අකුසල් සිත් 12ෙම යෙදෙන සබ්බ අකුසල සාධාරණ චෛතසික. මෝහ, අහිරික, අනොත්තප්ප, උද්ධච්ච. ඊළඟට තියෙනවා ලෝභ ත්‍රිකය කියලා. ලෝභ, ditthi, මාන. එතකොට මේවත් යෙදෙන්නේ ලෝභ සිත්වල. හැබැයි ditthiyයි මානයයි දෙක එක සිතේ යෙදෙන්නේ නැහැ. ditthිය යෙදෙන සිතේ මානය නැහැ. මානය යෙදෙන සිතේ ditthිය නැහැ. ලෝභ ත්‍රිකය එහෙමයි. ඊළඟට දෝෂ, ඉස්සා, මච්චරිය, කුක්කුච්ච කියන. දෝෂ, ඉස්සා, මච්චරිය, කුක්කුච්ච කියන දෝෂ චතුෂ්කය කියලා කියනවා. ඒක දෝෂ සහගත සිත් දෙකේ යෙදෙන්නේ. එතනත් දෝෂයේ තනියම යෙදෙන්නත් පුළුවන්. දෝෂයේ සමග මේ එක චෛතසිකයක් යෙදෙන අවස්ථාවක් තියෙනවා. මේ තුනම හතරම එකට යෙදෙන්නේ නැහැ. ඒක දෝෂ චතුෂ්කය. ඊළඟ චෛතසික තමයි තීන මිද්ද විචිකිච්ඡා. තීන මිද්ද විචිකිච්ඡා ඊළඟට එච්චරයි නේද? එච්චරයි. හරි. 27යි. ඒ ටික අපිට මේ ගොඩක් විදිහට කියන්නේ නැහැ. එතකොට මේ ඔක්කොම ටික එකතු වුනහම 14යි. මේ ටික අකුසල චෛතසික. මේ 14 අකුසල් සිත්වල පමණයි යෙදෙන්නේ. ඒ ටික තමයි ඊළඟට අපිට තියෙන්නේ කුසල චෛතසික. කුසල චෛතසික වල චෛතසික නේද? කුසල සිත් සමග යෙදෙන චෛතසික. ඒවා තියෙනවා සියලුම කුසල් සිත්වල යෙදෙන වශයෙන් 19ක් තියෙනවා. සද්දා, සති, හිරි, ඔත්තප්ප, අලෝභ, අදෝෂ, තත්‍ර මජ්ජත්තතා. එතකොට මේ 7 තනි තනියම චෛතසික වශයෙන් තියෙනවා. සද්දා, සති, හිරි, ඔත්තප්ප, අලෝභ, අදෝෂ, තත්‍ර මජ්ජත්තතා. ඊට පස්සේ කාය පස්සද්දි, චිත්ත පස්සද්දි යුගල පද වශයෙන් තියෙනවා 6ක්. කාය පස්සද්දි, චිත්ත පස්සද්දි, කාය ලහුතා, චිත්ත ලහුතා, කාය මුදුතා, චිත්ත මුදුතා, කාය කම්මඤ්ඤතා, චිත්ත කම්මඤ්ඤතා, කාය පාගුඤ්ඤතා, චිත්ත පාගුඤ්ඤතා, කායුජ්ජුකතා, චිත්තුජ්ජුකතා කියලා මේ චෛතසික වල ගතියයි, කයේ ගතියයි දෙක
හඳුන්වමින් මේ යුගල පද තියෙනවා 6ක්. ඊළඟට මෙතන මේ දක්වා මේ කියපු කුසල චෛතසික 19 කුසල සාධාරණ තව චෛතසික 6ක් ඒකට අපි මේ සෝබන සාධාරණ කියලාත් කියනවා නේද? සෝබන සාධාරණ චෛතසික. ඔව්. විපාක සහ ක්‍රියාසිත වලත් යෙදෙන හින්දා නේද? ඔව්. හොඳයි. ඉස්සරහට. ඊළඟට තියෙනවා තව 6ක් තියෙනවා සම්මා කම්මන්ත සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව. මේ තුනට කියනවා විරති කියලා. විරති චෛතසික 3 කරුණා මුදිතා අප්‍රමාණ්‍ය ප්‍රඥා. එතකොට මේ චෛතසික එක් සිත්වල එක ආකාරයට යෙදෙන්නේ. හැබැයි කුසල චෛතසික කුසල් සිත්වල මේ ටික සෝබන අසාධාරණ චෛතසික 6ක්. එතකොට ඔක්කොම කුසල චෛතසික තියෙනවා 25ක්. හොඳයි. බොහොම පින් සිද්ධ වෙනවා. එතකොට අපිට දැන් තේරුණා චෛතසික සියල්ලම 52ක් තියෙනවා කියලා නේද? එතකොට ඒකෙන් 7ක් සර්ව චිත්ත සාධාරණ සෑම සිතකටම සාධාරණ වෙච්ච චෛතසික 7ක් තියෙනවා. ඒක තමයි අපි මුලදී විස්තර කරගත්තේ මේ පස්ස වේදනා සංඥා චේතනා ඒකාග්‍රතා ජීවිතේන්ද්‍රිය මානසිකාරය කියලා. ඊට පස්සේ මෙන්න මේ ප්‍රකීර්ණක චෛතසික. ප්‍රකීර්ණක කියලා කියන්නේ විසිරිලා යෙදෙන ඒවා නේද? ඒ කියන්නේ හයමත් යෙදෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඒකෙන් කොටසකුත් යෙදෙන්න පුළුවන්. දැන් උදාහරණයක් හැටියට ගත්තාම දෙවනි ධ්‍යානය ගත්තාම අපි සාමාන්‍යයෙන් චතුක්ක ණය ක්‍රමයට මේ විතක්ක ਵਿਚාර කියන දෙකම නැහැ. ඒ දෙක යෙදෙන්නේ නැහැ. ඒක නිසා අපිට තේරෙනවා දැන් මෙන්න මේ 6 යෙදෙන විදිහ වෙනස් වෙනවා. දැන් අපි ගත්තොත් එහෙම දෝමනස්ස සිතක් ගත්තොත් නැත්නම් උපේක්ෂා සාගත සිතක් ගත්තොත් ප්‍රීතිය යෙදෙන්නේ නැහැ. ඉතින් ඒක නිසා මේවට අපි කියනවා ප්‍රකීර්ණක චෛතසික කියලා. එතකොට ශ්‍රීමති මහත්මිය කිව්වා වගේ මේක මෝහ චතුෂ්කය කියලා කිව්වා මේ සෑම අකුසල සිතකටම සාධාරණ වෙච්ච කොටසක්. ඊට පස්සේ ලෝභ ත්‍රිකය, දෝෂ චතුෂ්කය ආදී වශයෙන් තියෙනවා නේද? එතකොට මේ ටිකට අපි කියමු මේ සද්ධා සති හිරියොතප් ඉඳලා මේ తත්‍ර මජ්ජත්තත ඒ වගේම 19ක් වෙච්ච චෛතසික ධර්මයෝ තියෙනවා මෙතන චිත්ත උජ්ජුකතා වෙනකම්. ඒවට අපි කියනවා සෝබන සාධාරණ චෛතසික කියලා. මේකට සෝබන කියලා කියන්නේ මේකේ නැහැ කිලිටි ගතියක් නැහැ. කිලිටි ගතියක් නැති ඉඳ සෝබන කියලා කියනවා. ඊළඟට අපිට ඒ ටික තමයි විශේෂයෙන්ම එක මිශ්‍ර වෙලා නැහැ නේද මහත්තයා? සමාවෙන්න. අකුසල චෛතසික එක මිශ්‍ර වෙලා නැහැ. අකුසල චෛතසිකත් එක්ක මිශ්‍ර වෙලා නැති හින්දා. ඔව්. හරි. එතකොට දැන් අපි බලමු ඊළඟට සිත් සහ කොහොමද මේ චෛතසික යෙදෙන්නේ කියලා. පොඩ්ඩක් මේකත් ෂෙයා කරලා පොඩ්ඩක් බලමු මතක් කරගන්න. හරි. මේක පේනවා නේද? එතකොට මෙතනදී මෙන්න මේ charts අපි දාලා තිනවා. ඇත්තටම මෙන්න මේ window එකට දාලා තිනවා. අපේ මේ Skype chat window එකට දාලා තිනවා. ඒකින්ද හැමෝටම මේක අරගෙන පොඩ්ඩක් බලා ගන්න පුළුවන්. දැන් අපි මේ සිත් ටික ගත්තොත් එහෙම බලන්න චෛතසික ධර්ම කොයි විදිහටද යෙදෙන්නේ කියලා. ශ්‍රීමති මහත්මිය උඩින් පොඩ්ඩක් ලෝභ මූල සිත් 8 යෙදෙන විදිහ පොඩ්ඩක් අපිට මතක් කරනවද? ඔව් ඇත්තටම මේක මේ සංකීර්ණ විදිහට පෙනුනට ලේසි මතක තියාගන්න. ඒතකොට මේ සිත්වල තියෙන විදිහ දැන් මම නිකන් පොදුවේ කිව්වහම සෝමනස්ස සිත්වල ප්‍රීතිය යෙදෙනවා. උපේක්ෂා සිත්වල ප්‍රීතිය යෙදෙන්නේ නැහැ. ඊළඟට දිට්ඨිගත සංප්‍රයුක්ත සිත්වල දිට්ඨි චෛතසිකය යෙදෙනවා. දිට්ඨි විප්‍රයුක්ත සිත්වල මානය යෙදෙන්නේ. ඊළඟට ලෝභය මේ අටේම යෙදිලා තියෙනවා. ඊළඟට අසංකාරික සිත්වල තීන මිද්ද නැහැ. සසංකාරික සිත්වල තීන මිද්ද යෙදෙනවා. අන්න ඒ විදිහට මතක තියාගන්න මේක ලේසි හදාගන්න. දැන් පළවෙනි ලෝභ මූල සිත. සෝමනස්ස සහගත, දිට්ඨිගත, සංප්‍රයුක්ත, අසංකාරික සිත. මේ සිත සෝමනස්ස නිසා ප්‍රීතිය යෙදෙන නිසා එතකොට අන්‍ය සමාන 13ම යෙදෙනවා. ඊළඟට අකුසල සාධාරණ 4 මේ සිත් 12ෙම යෙදෙනවා අකුසල් සිත්වල. අකුසල සාධාරණ 4යි. ලෝභ මූල සිතක් නිසා ලෝභය, දිට්ඨිගත සංප්‍රයුක්ත නිසා දිට්ඨිය. එතකොට මේ විදිහට එකතු කරාම 19යි. මේ දෙවනි සිතට එනකොට සෝමනස්ස සහගත, දිට්ඨිගත සංප්‍රයුක්ත සසංකාරික සිතට මේ චෛතසික ටිකට එකතු වෙනවා තීන මිද්ද. එකතු වෙලා 21ක් හැදෙනවා.
එතකොට ඒ විදිහට පළවෙනි සිතේ 19 දෙවෙනි සිතේ 21යි. තුන්වෙනි සිතට යනකොට සෝමනස්ස සහගත දිට්ඨිගත විප්‍රයුක්ත අසංකාරික සිත. එතකොට දිට්ඨිගත විප්‍රයුක්ත නම් දිට්ඨිය නැහැ. ඒ වෙනුවට මානය තියෙනවා. එහෙම අරගෙන අර ඉස්සෙල්ලා වගේ මාන්‍ය සමාන 13යි අකුසල සාධාරණ 4යි ලෝභය මානය 19ක් තියෙනවා. හතරවෙනි සිතේ කාගේ හරි මයික් එකක් ඕන වෙලා පොඩ්ඩක් බලන්න ඔෆ් කරගන්න. හරි. එතකොට මේ මානය කියන එක අනිවාර්යයෙන්ම යෙදෙනවත් නෙවෙයි මේ දිට්ඨිගත විප්‍රයුක්ත සිත්වල. නමුත් මානය යෙදෙනවා නම් යෙදෙන්නේ දිට්ඨිගත විප්‍රයුක්ත සිත්වල නේද? එතකොට අපි කියනවා අනියත යෝගී කියලා නේද? එහෙමයි. එහෙමයි. ඔව් ඒක නිසා පොදුවේ ගත්තාම අපි මානය ඇතුල් කරලා 19 විදිහට ගන්නවා. මානය නැතුවත් ඒ සිත පහළ වෙන්න පුළුවන්. ඒ වගේමයි හතරවෙනි සිත සෝමනස්ස සහගත දිට්ඨිගත විප්‍රයුක්ත සසංකාරික සිත. ඒකේ අර ඉස්සෙල්ලා 19ට තීන මිද්ද දෙක එකතු වෙලා 21 වෙනවා. ඊළඟට අපිට ලැබෙනවා උපේක්ෂා සහගත දිට්ඨිගත සංප්‍රයුක්ත අසංකාරික සිත. ඒතර උපේක්ෂා සහගතයි දිට්ඨිය තියෙනවා. මෙතන ප්‍රීතිය යෙදෙන්නේ නැති නිසා අන්‍ය සමාන 12යි අකුසල සාධාරණ 4යි ලෝභයයි දිට්ඨියයි. ඒ වගේම උපේක්ඛා සහගත දිට්ඨිගත සංප්‍රයුක්ත සසංකාරික සිත. සසංකාරික සිතට අර 18ට තීන මිද්ද එකතු වෙනවා. එකතු වෙලා 20 හැදෙනවා. දැන් ඉස්සෙල්ලා සිතේ 21ක් තිබුණා. මෙතන ප්‍රීතිය නැති නිසා තමයි 20 උනේ. ඊළඟට උපේක්ෂා සහගත දිට්ඨිගත විප්‍රයුක්ත අසංකාරික සිත. 7 වෙනි සිත. අන්‍ය සමාන 12යි ප්‍රීතිය හැර අකුසල සාධාරණ 4යි දිට්ඨිගත විප්‍රයුක්තයි. ඒක නිසා දිට්ඨිය නෑ ලෝභ මාන. උපේක්ඛා සහගත දිට්ඨිගත විප්‍රයුක්ත සසංකාරික සිත. 8 වෙනි සිත. උපේක්ෂා සහගතයි දිට්ඨිය නැහැ සසංකාරිකයි. එතකොට අන්‍ය සමාන 12යි අකුසල සාධාරණ 4යි ලෝභය මානය තීන මිද්ද 20ක් එනවා. එතකොට දැන් ලෝභ මූල අකුසල් සිත් 8 ඒක. ඊළඟට එන්නේ ද්වේෂ මූල අකුසල් සිත්. එතකොට ද්වේෂ මූල අකුසල් සිත් වල දෝමනස්ස සහගත පටිඝ සංප්‍රයුක්ත අසංකාරික. එතන අන්‍ය සමාන 12යි ප්‍රීතිය නැතුව අකුසල සාධාරණ 4යි දෝෂ ඉස්සා මච්චරිය කුක්කුච්ච දෝෂ චතුෂ්කය. එතකොට එතනත් අර ඉස්සෙල්ලා ජයන්ත මහත්තයා පැහැදිලි කරා වගේ දෝෂය තනියම දෝෂය විතරක් යෙදෙන්නත් පුළුවන්. ඉස්සා මච්චරි කුක්කුච්ච වලින් එකක් යෙදෙන සිතුත් එනවා. එතකොට ඒ පොදුවේ ගත්තාම අන්‍ය සමාන 12යි අකුසල සාධාරණ 4යි දෝෂ චතුෂ්කයයි 20යි. මේ 20ට තීන මිද්ද එකතු වෙනවා මේ සසංකාරික සිතට. එතකොට 22 වෙනවා. ඊළඟට තියෙන්නේ විචිකිච්ඡා සංප්‍රයුක්ත සිත. මේ තියෙන්නේ මෝහ මූල සිත් දෙක. මෝහ මූල සිත් දෙකේ උපේක්ෂා සහගත විචිකිච්ඡා සංප්‍රයුක්ත සිත. එතන අන්‍ය සමාන 10යි. අන්‍ය සමාන 10ට අදිමොක්ක ඡන්ද ප්‍රීති නැහැ. උපේක්ෂා සහගත නිසා ප්‍රීතිය නැහැ. අදිමොක්කේ ඡන්දය නැහැ. විචිකිච්ඡාව නිසා. ඊළඟට අකුසල සාධාරණ 4යි. ඔව් අදිමොක්ඛය කියන එකත් පොඩ්ඩක් පැහැදිලි කරගමු නේද? අදිමොක්ඛය කියලා කියන්නේ මේ අරමුණෙහි තදින් ගන්න බව නේද? අරමුණ දැඩිව ගන්න බවනේ අදිමොක්ඛ කියන්නේ නේද? එතකොට මේ විචිකිච්ඡා සිතේදී සැකේ තියෙන හින්දා අරමුණ ගැන ඒ තරම් පැහැදිලි කමක් නැහැ. ඒක දැඩිව ගැනීමක් නැහැ. ඒ ගැන සැක කරන ගතියක් තියෙන්නේ. ඒක නිසා තමයි මෙතන අදිමොක්ඛය කියන එක අයින් කරලා තියෙන්නේ. ඡන්දයකුත් නැහැ. ඡන්දයකුත් නැහැ, ප්‍රීතියකුත් නැහැ, උපේක්ෂා නිසා නේද? ඒ විදිහට නේද? හොඳයි. ඔව් එතකොට අන්‍ය සමාන 10යි අකුසල සාධාරණ 4යි විචිකිච්ඡාවයි 15යි. ඊළඟට මේ මෝහ මූල උද්දච්ච සහගත උද්දච්ච සංප්‍රයුක්ත සිතේ අන්‍ය සමාන 11යි. අන්‍ය සමාන 11යි කියලා කියන්නේ එතන ඡන්දයයි ප්‍රීතියයි නේ. එතන අදිමොක්කය තියෙනවා. ඡන්ද ප්‍රීති නැහැ. අකුසල සාධාරණ 4යි 15යි. එතකොට මේ දෙකේ 15 තියෙන්නේ. ඒ විදිහට තමයි චෛතසික ටික යෙදিলা තියෙන්නේ. හොඳයි. ඊළඟට අහේතුක සිත් කියන්න ඕනද මහත්තයා? ඔව් කියන්න.
අහේතුක සිත් ඊළඟට තියෙන සිත් 18 අහේතුක සිත්. දැන් අපි මුලින් කියපු සිත් සහේතුකයි. අපි හේතු වශයෙන් සලකන්නේ මෙතන හේතු වශයෙන් පොදුවේ ගත්තොතින් හේතු 6ක් තියෙනවා. කුසල හේතු වශයෙන් අකුසල හේතු වශයෙන් ලෝභ, දෝෂ, මෝහ. කුසල හේතු වශයෙන් අලෝභ, අදෝෂ, අමෝහ. එතකොට දැන් මේ අපි ඉස්සෙල්ලා කියපු සිත් 12 තියෙනවා හේතු. ඒ කියන්නේ දැන් ලෝභ මූල සිතේ තියෙනවා ලෝභයයි මෝහයයි. ලෝභ මූල සිත් 8. ද්වේෂ මූල සිත්වල තියෙනවා ද්වේෂයයි මෝහයයි. මෝහ මූල සිත් දෙකේ තියෙනවා මෝහය. එතකොට මේ සිත් 12ම සහේතුකයි එක හේතුවක් හෝ තියෙනවා. ඒක හේතුක සිත් 2යි ද්වි හේතුක සිත් 10කුයි ඒ තියෙන්නේ. දැන් මේ එන සිත්වල ඔය ලෝභ ද්වේෂ මෝහ හෝ අලෝභ අද්වේෂ අමෝහ හෝ කිසිම හේතුවක් යෙදෙන්නේ නැහැ. ඒ 18ට කියනවා අහේතුක සිත් කියලා. ඒ සිත් 18න් තියෙනවා මෙතන ඉස්සෙල්ලා අකුසල විපාක සිත් 7ක් තියෙනවා. අහේතුක අකුසල විපාක සිත් 7යි. ඊළඟට කුසල විපාක සිත් 8කුයි තියෙනවා. පළවෙනියෙන් අකුසල විපාක සිත් 7 බලමු. ඒ පළවෙනි එක උපේක්ඛා සහගත චක්කු විඥාන සිත. දැන් මේ සිත්වල මේ සර්වචිත්ත සාධාරණ 7 පමණයි තියෙන්නේ. උපේක්ෂා සහගත සෝත විඥාන සිත සර්වචිත්ත සාධාරණ 7. උපේක්ෂා සහගත ගාන විඥානය සර්වචිත්ත සාධාරණ 7යි. ජීවහා විඥාණයට කාය විඥාණයට සර්වචිත්ත සාධාරණ 7යි. ඒ විදිහට ඊළඟට තියෙනවා උපේක්ඛා සහගත සම්පටිච්ඡන සිතට එනවා ඡන්ද විරිය ප්‍රීති හැර සර්ව චිත්ත සාධාරණ 7යි විතක්ක ਵਿਚාර අදිමොක්ක. එතකොට 7යි 3යි 10යි. ඒ විදිහට තමයි උපේක්ෂා සහගත සම්තීරණ සිතෙත් සර්ව චිත්ත සාධාරණ 7යි ඡන්ද විරිය ප්‍රීති නැතුව විතක්ක ਵਿਚාර අදිමොක්ක වශයෙන් 10යි. ඊළඟට තියෙනවා අහේතුක කුසල විපාක සිත් 8. ඒකෙත් අර විඥාන සිත් 5ට සර්වචිත්ත සාධාරණ චෛතසික 7ක් වගින් තියෙනවා. ආයිත් උපේක්ෂා සහගත සම්තීරණ මෙතනත් අර වගේම සබ්බචිත්ත සාධාරණ 7ත් උපේක්ෂා සහගත සම්පටිච්ඡන සිතට සබ්බචිත්ත සාධාරණ 7ත් විතක්ක ਵਿਚාර අදිමොක්ක කියන 10යි. සෝමනස්ස සහගත සම්තීරණ සිතට සබ්බචිත්ත සාධාරණ 7යි ඡන්ද විරිය හැර විතක්ක විචාර අදිමොක්ක ප්‍රීති. ගැමුණු මහත්මයා කියන්නේ ඒකෙන් උපේක්ෂා සහගත සම්පටිච්ඡන සහ සම්තීර්ණ සිද්දකේ චෛතසික 10ක් වෙන්න පර හේතු උනේ චෛතසික සබ්බචිත්ත සාධාරණ 7ට අමතරව අනිත් චෛතසික 3 යෙදෙනවානේ. ඇයි ඒක පොඩ්ඩක් පැහැදිලි කරනවා නම් ඇයි යෙදෙන්නේ කියන වගේ පොඩ්ඩක් තේරුණා නම් ගොඩක් පිං සිද්ධ වෙනවා. ඔව් ඒක ඇත්තටම මෙහෙමයි මහත්තයා. දැන් මේ උපේක්ෂා සහගත චක්කු විඥානාදී සෝත විඥානාදී සිත්වල තියෙන්නේ අර අපි හිතමු චක්කු විඥාන සිත ගත්තොත් ඇහැට අරමුණක් එනකොට ඒ අරමුණ ඒ වර්ණ රූපය අඳුනා ගැනීම විතරයි ඒකෙන් වෙන්නේ. ඒ සිතෙන් වෙන්නේ ඒ චක්කු විඥාන සිතෙන් වෙන්නේ ඒක. ඒක නිසා එතෙන්ට ඒ මේ ඡන්ද විරිය ප්‍රීති වගේ චෛතසික වලින් සේවයක් දෙයක් කෙරෙන්නේ නැහැ. දැන් උපේක්ෂා සහගත සම්පටිච්ඡනය කියලා ගත්තාම ඒකේ අරමුණ පිළිගන්න සිතක්. ඒක අර විඥාන සිත් වලට වඩා වැඩි දෙයක් කරනවා. එතකොට ඒක නිසා වීරිය ඕනේ. ඊළඟට නෑ සමාවෙන්න. ඒක නිසා විතක්ක ਵਿਚාර ඕනේ. ඊළඟට අදිමොක්කය ඕනේ අරමුණේ පිහිටලා ඉන්න. අන්න ඒක නිසා ඒ උපේක්ෂා සහගත සම්පටිච්ඡන සම්තීරණ සිත් වලට අර චෛතසික එකතු වෙලා තියෙනවා විතක්ක ਵਿਚාර අදිමොක්ක වශයෙන්. අර ඒ සිත්වල තියෙන කෘත්‍ය අනුව ඒ කරන කෘත්‍ය අනුව දැන් අර චිත්ත වීති වල ගත්තාම චක්කු විඥාන සිතෙන් ගන්න අරමුණ පිළි අරගෙන ඊට පස්සේ විනිශ්චය කරනවා සම්තීරණ සිතෙන්. ඒ කටයුතු වලට මේ විතක්ක ਵਿਚාර අදිමොක්ක චෛතසික වලින් කෘත්‍යයක් කෙරෙන නිසා. ඒකයි ඒ තුන එකට එකතු වෙන්නේ. පැහැදිලි නේද ගැමුණු මහත්මයා? අනිත් එක දැන් මේ විඥාන සිත් චක්සෝත ගාන විඥාන සිත් උපදින්නේ ප්‍රසාදේ. දැන් මේ කුසල සහගත එකත් අකුසල සහගත එකත් ප්‍රසාදේ උපදින්නේ. මේ අනිත් සම්පටිච්ඡ සංසිලන ඒවා හදේ වස්තු ආශ්‍රය කරගෙන එතන උපදින්නේ. එතකොට ඒවැ ක්‍රියාවලිය වෙනස්.
කාරණේ පැහැදිලි බොහොම පිසිද්ධ වෙනවා ශ්‍රීමති මහත්මිය. මට කනගාටුයි මට දැන් හදිසියෙ ලෙඩෙක්ව ඉස්පිරිතාලට අරන් යන්න වෙලා තියෙනවා. එහෙනම් මම පොඩ්ඩකට බැහැරව යනවා. මම පුළුවන් වෙලාවක අහගන්න නැවතත්. තෙරුවන් සරණයි. හොඳයි තෙරුවන් සරණයි. හොඳයි. එහෙනම් අපි ඒ ටික ඔන්න අහේතුක සිත් ටික අපි වලින් ක්‍රියාසිත තුනක් තියෙනවා. ඔව්. ක්‍රියාසිත තුන ඉතුරු වුණා නේද? ඔව්. ඔව් අපි ඉස්සෙල්ලා කරා අහේතුක විපාක සිත්. ඒ 15ම විපාක. විපාකයක් විදිහට ලැබෙන සිත්. මෙතන තියෙනවා ක්‍රියාසිත තුන. එතකොට මේ ක්‍රියාසිත් වලින් උපේක්ෂා සහගත පංචද්වාර වර්ජනය කියලා කියන්නේ එතන ඡන්ද ප්‍රීති විරිය හැර අන්‍ය සමාන චෛතසික 10 විතක්ක ਵਿਚාර අදිමොක්ක කියන තුනත් එක්ක සබ්බචිත්ත සාධාරණ. ඊළඟට උපේක්ෂා සහගත මනෝද්වාර වර්ජනයේදී විරිය එකතු වෙනවා. ඡන්ද ප්‍රීති හැර අන්‍ය සමාන 11යි. සෝමනස්ස සහගත හසිතුප්පාදය ඡන්දය හැර අන්‍ය සමාන සිත් 12යි. දැන් මේ 18 චෛතසික 12. ඔව්. දැන් මේ 18න් අපි ඉස්සෙල්ලා බැලුවාම අර මේ විඥාන සිත්වල විඥාන සිත් 10කම යෙදෙනවා 7 බැගින්. ඊළඟට උපේක්ෂා සහගත සම්පටිච්ඡන සම්තිරණ සිත් 4යි පංචද්වාර වර්ජනයේ චෛතසික 10යි. 10 බැගින් යෙදෙනවා එක සිතක. ඊළඟට මනෝද්වාර වර්ජනයේ 11යි හසිතුප්පාදේ 12යි. මේ මෙතන තියෙන අන්‍ය සමාන චෛතසික වලින් එකම සිතකවත් ඡන්දය දෙන්නේ නැහැ. මේ 18ෙම ඡන්දය නැහැ. මහත්ය මොකක් හරි කිව්වද? ඔව් නෑ මම කියන්න ගියේ මේ 10 චෛතසික 10ක් යෙදෙනවා උපේක්ෂා සහගත සම්පටිච්ඡන සිතේ උපේක්ෂා සහගත සම්තිරණ සිතෙත් යෙදෙනවා මේ ඒ විදිහට. නමුත් දැන් අපි බැලුවොත් උපේක්ෂා සහගත මනෝද්වාරවර්ජන සිතෙයි ඊට පස්සේ සෝමනස්ස සහගත සම්තිරණ සිතේ 11 බැගින් නේද? 12 වැඩිම ගාණක් යෙදෙන්නේ අහේතුක සිත්වල මේ සෝමනස්ස හසිතුත්පාදේ. එතන 12 නේද? ඔව් එහෙමයි. අන්න සමාන 12ක්. ඔව්. ඡන්දය එකකවත් යෙදෙන්නේ නැහැ. ඡන්දේ එකකවත් යෙදෙන්නේ නැහැ. අන්න හරි. ඊළඟට අපිට යන්න වෙන්නේ කාමාවචර මහා කුසල් සිත් වලට. කියන්නේ. කාමාවචර මහා කුසල් සිත්වල එතකොට අපි පළවෙනියෙන් මේ සෝබන සිත් 24න් කුසල් සිත් 8 ගත්තාම කුසල් සිත් 8 සෝමනස්ස සහගත ඥාන සංප්‍රයුක්ත අසංස්කාරික සිත. එතකොට මේ සිත ගත්තාම මේ සිතේ අන්‍ය සමාන 13යි සෝබන 25යි වශයෙන් දක්වලා තියෙනවා පොදුවේ. එතකොට මෙතන උපරිම වශයෙන් එක පුද්ගලයෙකුට ඇති වෙන්න පුළුවන් සිත් චෛතසික 34යි එක අවස්ථාවක. එතකොට 34 කියලා කියන්නේ අන්‍ය සමාන 13යි සෝබන 19යි ඊළඟට ඇති වෙනවා එතන එන්නේ එතකොට 33යි 13යි 19යි ඔව් 32යි ඥාන සංප්‍රයුක්ත හින්දා අමෝහය නැත්නම් ප්‍රඥාවයි ඔව් ප්‍රඥාව එකතු වෙනවා ඥාන සංප්‍රයුක්ත නිසා ඊළඟට එකක් එකතු වෙන්න පුළුවන් අර විරති හරි අප්‍රමාණ්‍ය වලින් හරි එක යම්කිසි අවස්ථාවකට අනුව. ඒ කියන්නේ කුසලයක යෙදෙන වෙලාවක වැළකීමක් සිදු වෙනවා නම් විරති එකක් එන්න පුළුවන්. ඊළඟ කුසල් සිතකින් යුක්තව මේ කරුණා මුදිතා වශයෙන් යෙදෙනවා නම් එකක් එන්න පුළුවන්. එතකොට 34ක් තමයි උපරිම එන්න පුළුවන්. මේ සිතක් පහළ වෙනකොට පොදුවේ 38ක් එන්න පුළුවන් විදිහට සැලකනවා. හොඳයි. ඒ විදිහමයි සෝමනස්ස සහගත ඥාන සංප්‍රයුක්ත සසංකාරික කියලා මෙතන චෛතසිකවල ભેදයක් නැහැ. සසංකාරික සිතෙත් ඒ 38 ඒ විදිහට යෙදෙනවා කියලා ගන්නවා එක එක අවස්ථාවට අනුව. එක වරක යෙදෙන්නේ උපරිම 34යි. ඊළඟට සෝමනස්ස සහගත ඥාන විප්‍රයුක්ත වෙනකොට ප්‍රඥාව නැහැ මේ සිතේ. මේ සිතේ ප්‍රඥාව නැතුව සෝබන චෛතසික 24යි. අන්නේ සමාන 13යි. සෝබන චෛතසික 24යි යෙදිලා 37 එනවා. අර වගේමයි ඒ අවස්ථාවට අනුව තමයි ගණන වෙනස් වෙන්නේ. ඒ විදිහමයි සෝමනස්ස සහගත ඥාන විප්‍රයුක්ත අසංකාරික සිතෙත් ඒ ගානමයි. ඊළඟට උපේක්ෂා සහගත ඥාන සංප්‍රයුක්ත අසංකාරික සිත.
පස්වෙනි එක නේද? උපේක්ෂා සහගත වෙනකොට පස්වෙනි සිත නේද? පස්වෙනි සිත. ඒකේ ප්‍රීතිය නැහැ. ප්‍රීතිය නැතුව අන්‍ය සමාන 12යි සෝබන 25යි යෙදිලා 37ක් තියෙනවා. ඊළඟට උපේක්ෂා සහගත ඥාන සම්ප්‍රයුක්ත සසංකාරික සිතෙත් ඒ ගානමයි. උපේක්ෂා සහගත ඥාන විප්‍රයුක්ත වෙනකොට ප්‍රීතිය සහ ප්‍රඥාව නැතුව අන්‍ය සමාන 12යි සෝබන 24යි 36යි ඊළඟට 8 වෙනි සිතෙත් උපේක්ෂා සහගත ඥාන සම්ප්‍රයුක්ත අසංස්කාරික නමුත් චෛතසික ගාන 36යි. එතකොට විපාක සිත් ගත්තොත් එහෙම විශේෂ වෙනස මොකද්ද කාමාවචර මහා විපාකවල? ඒ කියන්නේ නොයෙදෙන ඒ සිත්වල නොයෙදෙන යම්කිසි චෛතසික කොටසක් තියෙනවද? ඒ සිත් එකකවත් විරති නැහැ අප්‍රමාණ්‍ය නැහැ. අන්න හරි. ඒක මතක තියාගන්න ඕන දෙයක් නේද? කාමාවචර මහා විපාක සිත් කිව්වොත් ඒ කියන්නේ කලින් කරපු කුසල කර්මයක විපාකයේ ලැබෙන අවස්ථාවලදී අකුසලයෙන් වෙන්වීමේ චේතනාවක්වත් ඒ වගේම කරුණා මුදුතා කියන දේවල් ලුත් ඒකේ යෙදෙන්නේ නැති හින්දා විරති අප්‍රමාණ කියන ඒවා ඒ වගේ යෙදෙන්නේ නැහැ. ඒක මතක තියාගමු. හොඳයි කියන්න ඔබතුමී. අර විදිහටමයි. එතකොට විරති අප්‍රමාණ්‍ය කියලා කියනකොට විරති 3යි අප්‍රමාණ්‍ය 2යි 5ක් අඩු වෙනවා. එතකොට 38න් 5ක් අඩු වෙලා තමයි 33 එන්නේ. මෙතන සෝමනස්ස සහගත ඥාන සම්ප්‍රයුක්ත අසංස්කාරික විපාකසිත. ඒ විපාකසිතේ විරති අප්‍රමාණ්‍ය නැතුව 33ක් යෙදෙනවා. ඊළඟට සසංකාරික සෝමනස්ස සහගත ඥාන සම්ප්‍රයුක්ත සසංකාරික සිතෙත් ඒ 33මයි වෙනසක් නැහැ. ඊළඟට සෝමනස්ස සහගත ඥාන විප්‍රයුක්ත වෙනකොට අන්‍ය සමාන 13යි සෝබන සාධාරණ චෛතසික 19යි විරති නැහැ අප්‍රමාණ්‍ය නැහැ ප්‍රඥාව නැහැ 32 වෙනවා. ඒ විදිහමයි ඥාන විප්‍රයුක්ත සසංකාරික සිතේ අන්‍ය සමාන 13යි සෝබන සාධාරණ 19යි විරති අප්‍රමාණ්‍ය ප්‍රඥා නැතුව 32යි. ඊළඟට උපේක්ෂා සහගත ඥාන සම්ප්‍රයුක්ත අසංකාරික සිත. උපේක්ෂා සහගත ඥාන සම්ප්‍රයුක්ත අසංකාරික සිතේ අන්‍ය සමාන 12යි ප්‍රීතිය නැහැ. ඊළඟට සෝබන සාධාරණ 19යි ප්‍රඥාවයි තියෙනවා විරති අප්‍රමාණ්‍ය ප්‍රීති නැතුව 32යි. ඒ විදිහමයි උපේක්ෂා සහගත ඥාන සම්ප්‍රයුක්ත සසංකාරික සිතෙත් ඒ ගානමයි. ඊළඟට අවසාන සිත් දෙක ඒ විපාක සිත්වල උපේක්ෂා සහගත ඥාන විප්‍රයුක්ත අසංකාරික සිත අන්‍ය සමාන 12යි සෝබන සාධාරණ සෝබන චෛතසික 19ම තියෙනවා ප්‍රඥාව තියෙනවා විරති අප්‍රමාණ්‍ය සමා වෙන්න මෙතන එක වෙන්න ඕන නේද? කොතනද? අන්‍ය සමාන 12යි මෙතන ප්‍රඥාව නෑ 20 නෙමෙයි 19 වෙන්න ඕනේ. මෙතන 19යි. මෙතනද? උඩද? ඔව් මෙතන 19ක් වෙන්න ඕනේ නේද? ඥාන විප්‍රයුක්ත වෙනකොට නේද? ඔව් මෙතන 19 වෙන්න ඕනේ. එතකොට 19යි 12යි 19යි 31යි. ඔව් ප්‍රඥාව නැහැනේ. ඔව්. ඔව් 12යි 19යි 31යි. ඒක 31 එන්නේ මේ 20 නෙමෙයි 19 වෙන්න ඕනේ. ඒක පස්සේ හදන්න ලක්ෂ්මී මහත්මිය. ඒ දෙකේ මේ දෙකේ මේ වගේ මෙතන ප්‍රඥාව නැති නිසා 19ට එක 19 විය යුතුයි. හරි. විරති 3යි අප්‍රමාණ 2යි ආපුවම 5යි ප්‍රීතියයි 6යි ප්‍රඥාවයි 7යි. නේද? ඔව් 38න් 7ක්. 19ක් නේ ඉන්නවනේ එතකොට 25න් ඒ ගාන. ඥාන විප්‍රයුක්ත නිසා 31 හරි හැබැයි නේ ගාන හරිද? 31 හරි. මෙතන 20 නෙමෙයි. ඔව් 20 රයිට්. නෙමෙයි 19. ඒක හදමු. හරි. ඊළඟට කාමාවචර මහා ක්‍රියාසිත ගන්නකොට අපි තේරෙන දෙයක් තමයි මහා ක්‍රියාසිත ඇති වෙන්නේ රහතන් වහන්සේටනේ. එතකොට අකුසලයෙන් වෙන්වීමේ චේතනාවක් එතන නැහැ. එහෙමනම් විරති චෛතසික කිසිවක් මේ ක්‍රියාසිතවල යෙදෙන්නේ නැහැ කියන එක නේද? එතකොට මේ කාමාවචර මහා කුසල් සිත්වල යෙදෙන චෛතසික ධර්ම වලින් ඒ විරති ටික අයින් කරාම මේ චෛතසික ගාන හරියන්න ඕනේ නේද ශ්‍රීමති මහත්මිය? එහෙමයි. ඒ අර කුසල් සිත් වලින් 3 අඩු කරා නම් මේ ටික එනවා.
ඔව් විරති තුන නෑ. මම හිතන්නේ හැමෝටම තේරෙනවා ඇති ඇයි මේ විරති තුන මහා ක්‍රියාසිත වලට එන්නේ නැත්තේ? ඒකට හේතුව තමයි රහතන් වහන්සේලාට අකුසලයෙන් වැළකීමක් වෙන්න ඕනේ කියලා අවශ්‍යතාවයක් නැති හින්දා. හොඳයි. අපි එහෙමනම් ඒ ටික ඒ විදිහටම බාරගමු. ඊළඟ රූපාවචර කුසල් පහ. මෙන්න මේකත් පොඩ්ඩක් පැහැදිලි කරන්නකෝ. මහත්තයා දැන් ඔව් ඒ කියලා දුන්න ටික මට මතක නැති වෙලා දන්නේ නැහැ. අසංකාරික සසංකාරික වලට චෛතසික වෙන් කිරීමක් නැතුව ඇයි අසංකාරික සසංකාරික තියෙනවා අපි කොහොමද ඒක හිතාගන්නේ? ඒවට තීන මිද්ද දැන් අපි අකුසල වලට නම් අයින් කරානේ චෛතසික දෙකක් ඔව්. එකතු කරා අඩු වුණා. එතකොට කාමාවචර වලට තියෙනවා සංකාරික සසංකාරික ඒහා සම්බන්ධව මොකක්ද හිතන්නේ? ඔව් මෙහෙම එකක් තියෙනවා. දැන් අසංකාරික සසංකාරික කියනකොට ඒකේ ප්‍රබලත්වයේ වෙනසක් තියෙනවා. ඒ දැන් අසංකාරිකව යම් කෙනෙක් කුසලයක් කරනවා නම් ඒකේ තියෙනවා ලොකු කුසල ශක්තියක්. හරි? සසංකාරිකව කරනකොට අරතරම් කුසල ශක්තියක් නැහැ. හැබැයි ඒකේ යෙදෙන චෛතසික ධර්ම ටික වල වෙනසක් නැහැ. අසංකාරික සසංකාරික සිත් වල යෙදෙන චෛතසික ධර්ම වල වෙනසක් නැහැ. නමුත් කර්ම ශක්තියේ වෙනසක් තියෙනවා. දැන් හිතන්නකො කෙනෙක් තමන්ගෙම මෙහෙවීමෙන් නැත්නම් මේ තමන්ම નિરાයාසයෙන්ම කුසල ධර්ම අපි කියන්නේ අර සමහරු දාන දෙන්න මේ අතපය හොදගෙන කියනවා කියලා පයතපාණේ කියලා. ඒ වගේ මේ සමහරු ඉන්නවා දන් දෙන්නම කැමති කට්ටිය. નિરાයාසයෙන්ම දෙනවා. සමහරුන්ට උනන්දු කරවල දන් දෙන්න ඕනේ. එතකොට ඒ අවස්ථා දෙකේදීම පහළ වෙන චෛතසික ධර්මයෝ සමානයි. නමුත් කුසල ශක්තිය ගත්තාම ඒ කුසල ශක්තියේ වෙනසක් තියෙනවා. ඒ විදිහට තමයි මේක තේරුම් කරන්න දෙන්නේ චෛතසික හැටියට. දැන් අපි දන්නවා අකුසල වලදී නම් අපි සසංකාරික කියනකොට ඒක තීන මිද්ද වගේ දේවල් යෙදෙන්න පුළුවන් නේද? නමුත් දැන් මෙතනදී එහෙම දැන් තීන මිද්ද කියන්නේ අකුසල චෛතසිකනේ. මේ අකුසල චෛතසික මේ කුසල් සිත් වල යෙදෙන්න බැරි හින්දා ඒවා කොහොමත් මෙතනට එන්නේ නැහැ. එතනදී වෙන්නේ අර කර්ම කියන්නේ කුසල ශක්තියේ වෙනස තමයි වෙන්නේ. චෛතසික වල වෙනසක් වෙන්නේ නැහැ. ඒක පැහැදිලිද? හොඳයි. පැහැදිලි නේද? ඔව් ඒ වගේම දැන් අසංකාරික කුසල සිතක් දැන් සෝමනස්ස සහගත ඥාන සම්ප්‍රික්ත අසංකාරික කුසල සිත ත්‍රි හේතුක උත්කෘෂ්ඨ සිතක්. ඒකෙම සසංකාරික වෙනකොට ඕමකයි. අර මා ජයන්ත මහත්තයා කියපු එක වචනින්ම කියනවා නම් ඒකේ කුසලයේ ශක්තිය බාල වෙලා. දැන් ඔය විපාක සිතකින් ත්‍රි හේතුක ප්‍රතිසන්දික එක් වෙලා උපදිනවා නම් ඒ සිත් දෙකෙන් උපදිනකොට ඒ දෙන්නගේ තියෙන හේතු සම්පත් වල වෙනසක් තියෙනවා. ඒ දෙන්න ලබන සැප සම්පත් වල වෙනසක් තියෙනවා. මොකද උත්කෘෂ්ඨ එක්කෙනාට බොහොම අධික සැප සම්පත් හම්බ වෙනවා. ඊට ඒ තරම් හම්බ වෙන්නේ නැහැ. අර ඕමක කුසල විපාකයකින් විපාක සිතකින් උපදින කෙනා. ඒ වෙනස තමයි තියෙන්නේ. ඔව් බොහොම පිං ඒක මතක් කරාට ඒක ඕම කියනවා මතක් කරපු එක. හොඳයි. අපි බලමු රූපාවචර කුසල් සිත් පහක්. රූපාවචර කුසල සිත් පහ. එතකොට ඒක අපි දන්නවා මේ ප්‍රථම අධ්‍යාන ද්විතිය අධ්‍යාන වශයෙන් පංචක ක්‍රමයටයි මේ තියෙන්නේ. එයින් පළවෙනි සිත විතක්ක ਵਿਚාර ප්‍රීති සුඛ ඒකාග්‍රතාව සහිත ප්‍රථම අධ්‍යාන සිත. එතකොට මේ කුසල් සිත් වලත් වෙන්වීමක් නැහැ. ඒක නිසා විරති චෛතසිකනේ අකුසලයකින් වෙන්වීමක් සිදු වෙන තැනක් නෙමෙයි. අර අකුසල් සේරම අකුසල් වලින් මේ අයින් වෙලා සීලයක පිහිටලානේ මේ ධානා භාවනා කරන්නේ. ඒක නිසා එතන වෙන්වීමක් නැති නිසා විරති නෑ. ඒ අනුව මෙතන තියෙනවා අන්නේ සමාන 13 තියෙනවා. ඊළඟට සෝබන සාධාරණ 19 තියෙනවා. ප්‍රඥාව තියෙනවා. මෙතන කරුණා මුදිතා දෙකෙන් එකක් තියෙන්න පුළුවන්. එතකොට දැන් කරුණා මුදිතා භාවනා නොකරන ආනාපාන සති වගේ කරන කෙනෙකුට නම් මේ කරුණා මුදිතා දෙකෙන් එකක් නැහැ. නමුත් පොදුවේ ගත්තාම ඒ කරුණා මුදිතා දෙකෙන් එකකුයි ප්‍රඥාවයි ආවහම තමයි මෙතන මේ 22 හැදිලා තියෙන්නේ. එතකොට 35යි. නෑ කරුණා මුදිතා දෙකයි ප්‍රඥාවයි. දැන් මෙතන මේ චෛතසික මෙතන නැත්තේ 38න් 3යි විවිරති විතරයි. මේ පොදුවේ වැඩි ඒ කියන්නේ වැඩිම වශයෙන් එන්න පුළුවන් චෛතසික ගාන තමයි මෙතන මේ අවසාන කොලම් එකේ තියෙන්නේ නේද? අන්න හරි. ඔව්. දෙවනි සිත? ඔව් දෙවනි සිතේ මේ විතක්ක කියන චෛතසිකේ විතක්කේ අයින් කරලා විචාර ප්‍රීති සුඛ ඒකාග්‍රතාව. මෙතන ධානාංග 4කින් යුක්ත සිත, ද්විතීය ධාන සිත.
ඒකේ අන්‍ය සමාන 12යි විතක්කය නැහැ ප්‍රකීර්ණකවල තියෙන. අර වගේම සෝබන සාධාරණ 19යි ප්‍රඥාවයි අප්‍රමාණ්‍ය 2යි. එතකොට 34යි. ඊළඟ සිත තුන්වෙනි සිත ප්‍රීතිසුඛ ඒකාග්‍රතාව සහිත තතිය ධාන සිත අන්‍ය සමාන 11යි. සෝබන චෛතසික 22යි. එකතු වුණාම 33යි. සුඛ ඒකාග්‍රතාව සහිත චතුත්ථ ධාන සිත ඒකේ අන්‍ය සමාන 10යි. අර සෝබන චෛතසික 22යි 32යි. උපේක්ඛා ඒකාග්‍රතාව සහිත වෙනකොට පංචම ධාන සිත වෙනකොට අන්‍ය සමාන 10යි. එතන විරති 3යි විතක්ක විචාර ප්‍රීති අප්‍රමාණ්‍ය දෙකක් නැහැ. ඒක නිසා චෛතසික 8ක් නැති වෙනවා. එන්නේ 10යි. මෙතන විරති 3 නැහැ. විතක්ක විචාර ප්‍රීති නැහැ 3යි. අප්‍රමාණ්‍ය දෙකක් නැහැ. 3යි 4යි 5යි 6යි 7යි 8යි 8ක් නැහැ. එතකොට එතන එන්න ඕනේ 30යි චෛතසික. එතකොට මේ දැන් මේ අපි දැන් බැලුවහම රූපාවචර පංචම මෙතන සමා වෙන්න. මෙතන 20 වෙන්න ඕනේ මහත්තයා. මේ 22 නෙමෙයි මෙතන 20යි අප්‍රමාණ දෙකක් නැතුව. ඔව් එතනත් ඒකෝකද ඒකොතනද 20 මේ පස්වෙනි සිතේ මේ මෙතන 20යි. මෙතන අප්‍රමාණ දෙකක් නැතුව තමයි 20 අප්‍රමාණ දෙක යටට අරන් තියනවනේ නේද? ඒක අඩු කරන්න ඕනේ. ඔව්. ඔව් 10යි 20යි එකතු වුණාම තමයි 30. ඔව්. ඒක හදලා දැන් තව චුට්ටකින් දාන්න. අර කයන් කරන්න දැන්. හරි. එතකොට දැන් තව දෙයක් තමයි ධ්‍යාන ලක්ෂණ බැලුවාම අපි දන්නවා මේ පංචම ධ්‍යානයේ ලක්ෂණම තමයි අරූප ධ්‍යානවල තියෙන්නේ. ඒ කියන්නේ අපි ගත්තොත් එහෙම දැන් අපි කියනවා නේද පංචම ධ්‍යානයේ උපේක්ෂා ඒකාග්‍රතාව සහිත පංචම ධ්‍යානය කියලා. එතකොට මේ අරූප ධ්‍යාන ගත්තාම එතන තියෙන එකම වෙනස ඒ ධ්‍යානයේ අරමුණ තමයි වෙනස්. දැන් මෙතනදි ගත්තාම මේ රූපාවචර පංචම ධ්‍යානය නොයේකුත් අරමුණු වලින් ඒ පංචම ධ්‍යානයට එන්න පුළුවන්. දැන් උදාහරණයක් කියනකොට කසින පඨවි කසිනේ නැත්නම් ආපෝ කසිනේ තේජෝ කසිනේ ඒ වගේම නීල කසින පීත කසින ආදී විවිධ දේවල් වලින් ඒ වගේම ආනාපාන සතියෙන් ඒ කියන ඒ රූප කර්මස්ථාන වලින් පටන්ගෙන මේ පංචම ධානයේ ලබා ගන්න පුළුවන්. එතකොට අරමුණ නානා අරමුණු වලින් පංචම ධානයේ ලබා ගන්න පුළුවන්. දැන් අරූප ධාන කියනකොට එතන තියෙන වෙනස තමයි ඒ අරූප ධානවල තියෙන ලක්ෂණේ නැත්තම් తত্ত্বය මේ පංචම ධානයේටම සමානයි. ඒකේ වෙනස තමයි අරමුණු වශයෙන් ගත්තාම ආකාසානංචායතනය කියන්නේ කවුරු ආකාසානංචායතන කියන්නේ කවර යෝගියෙක් ආකාසානංචායතන ධ්‍යාන ලබා ගත්තත් එයාට වඩන්න තියෙන්නේ එකම අරමුණ. ඒ කියන්නේ ආකාශය අනන්තයි කියන අරමුණ තමයි ඒ ආකාසානංචායතන ධ්‍යානෙ ලබා ගන්න හේතුව නැත්තම් උපකාර වෙන්නේ. ඒ වගේම විඥානංචායතනේ කියන එකට විඥානය අනන්තයි කියලා ඒ වඩන ඒ එකම අරමුණ. ඒක නිසා අරමුණු වශයෙන් තමයි මේ ධ්‍යාන වෙනස් වෙන්නේ. ඒක නිසා අපිට හොඳටම පේන දෙයක් තමයි ඊළඟට අපි ගියොත් එහෙම මේවට මේ අපි දැන් රූපාවචර විපාක සිත් ගැන කතා කරලාම අපි යමු ඉස්සරහට නේද? ඔව් ඒවයේ වෙනසක් නැණි මහත්තයා ඒ විපාක ක්‍රියාවල ඒක සමානයි සංඛ්‍යාව. ඔව් සමානයි. සියලුම විදිහට මේවා සමානයි නේද? එතකොට රූපාවචර විපාක ක්‍රියා කියනේවත් මේ ටිකට එහෙමම ජයන්ත මහත්තයා සමා වෙන්න අර දැන් ඔය උතන තියෙන කුසල් වල 20 වෙනවා. අනිත් එකෙත් පොඩ්ඩක් පල්ලෙහාට ගිහින් බලන්න එතනත් වෙනස් වෙන්න ඕනේද කියලා ඕනේ විපාක එතනත් 20 වෙනවා නේ. ඔක්කොම දෙක අයින් වෙන්න ඕනේ. හරි හරි. ඒ ඔක්කොම වෙනස් වෙනවා. හොඳයි. එතකොට මෙන්න මෙතන කියලා තියෙනවා හොඳට විස්තර කරලා තියෙනවා ලක්ෂ්මී මහත්මයා. අරූපාවචර සිද්ධ පංචම ධාන සිත්ම වන බැවින් ඒ වාගේ යෙදෙන්නේද රූපාවචර පංචම ධාන සිත්වල යෙදෙන චෛතසික 30යි කියලා දීලා තියෙනවා. හරි? එතකොට සියලුම අරූපාවචර සිත්වල යෙදෙන්නේ චෛතසික 30යි. අවසාන වශයෙන් මේ ටික විස්තර කරනවද මේ ශ්‍රීමති මහත්මිය ලෝකෝත්තර සිත්?
ශ්‍රීමති මහත්මිය මේ ටික අපිට විස්තර කරනවද? හොඳයි මහත්මයා. හොඳයි. එතකොට මේ ලෝකෝත්තර සිත්වල 40 ක්‍රමයට තමයි මේ දීලා තියෙන්නේ. ලෝකෝත්තර සිත් 40ක් විදිහට ධාන ભેදයෙන්. ඒතර ධාන ભેදයෙන් ප්‍රථම ධානික සිත වෙනකොට විතක්ක විචාර ප්‍රීතිසුඛ ඒකාග්‍රතාව සහිත ප්‍රථම ධානික සෝවාන් මාර්ගසිත. අපි සෝවාන් සිත ගැන විතරක් බැලුවොත් මේ සෝවාන් මාර්ගසිත පළවෙනි ධානය සමග එන සෝවාන් මාර්ගසිත. ඒකෙදී අන්‍ය සමාන 13යි ඊළඟට යෙදෙනවා සෝබන සාධාරණ චෛතසික 19යි ඊළඟට පොදුවේ ගත්තහම විරති හරි අප්‍රමාණ්‍ය හරි ප්‍රඥා චෛතසිකයයි යෙදිලා එතන 23ක් එනවා. අප්‍රමාණ්‍ය නෑ මේ සිත්වල අප්‍රමාණ්‍ය සමාවින් මහත්තයා මේ එතකොට මේ ලෝකෝත්තර මාර්ගසිත ඵලසිත්වල අප්‍රමාණ්‍ය නැහැ. මොකද සත්පුද්ගල සංඥාව නැති නිසා. ඒවා ප්‍රඥප්ති අරමුණු. ඒක නිසා මේ සිත්වල යෙදෙන්නේ නැහැ. ප්‍රඥප්ති නැතුව විරති 3යි ඊළඟට ප්‍රඥා චෛතසිකයයි. ඒවා එක ඒ හතර තමයි මේ 23 වෙලා තියෙන්නේ. 13යි 23යි 36යි. ඊළඟට විතක්කය හැර විචාර ප්‍රීතිසුඛ ඒකාග්‍රතාව සහිත ဒုတိ ය ධාන සෝවාන් මාර්ගසිත මේ තියෙන්නේ. එතකොට විතක්කය නැති නිසා මෙතන අන්‍ය සමානවල එකක් අඩු වෙලා 12යි මේ 23ම යෙදෙනවා 35යි. ඊළඟට තුන්වෙනි ධානය කියන්නේ ප්‍රීතිසුඛ ඒකාග්‍රතාව සහිත තතිය ධාන සෝවාන් මාර්ගසිත. එතකොට එතනත් මෙතන විතක්ක ਵਿਚාර දෙකම අඩු වෙන නිසා 13න් දෙකක් අඩු වෙලා මේ 23 එකතු වෙලා 34යි. ඊළඟට හතරවෙනි ධානයට එනකොට විතක්ක ਵਿਚාර ප්‍රීති නැහැ. එතන අන්‍ය සමාන 10යි 23යි. එතකොට 33යි. පංචම ධාන සිතෙත් එන්නේ මේ 33මයි. එතකොට පංචම ධාන සිත කියලා කියන්නේ උපේක්ඛා ඒකාග්‍රතාව සහිත පංචම ධානික සෝවාන් මාර්ගසිත. එතකොට සෝවාන් මාර්ගසිත පහක් ගැන මෙතන තියෙනවා. සෝවාන් ඵලසිත පහකුත් මීට අනුරූපව තියෙනවා. මේ සිතට අනතුරුවම එනවනේ. එතකොට ඒ සිත්වලත් චෛතසික සංඛ්‍යාව මේ ගානමයි. ඒ අනුව සකදාගාමි අනාගාමි අරිහත් කියන ඒ මාර්ගසිත ඵලසිත වලත් ওই සංඛ්‍යාවම තමයි ලැබෙන්නේ. අන්න හරි. එතකොට දැන් මෙතන තියෙන විශේෂ කරුණක් වෙන්න බලන්න ඕනේ. දැන් මෙතනදී ශ්‍රීමති මහත්මියට පැහැදිලි කරා මේ පස්වෙනි ධ්‍යානයටත් මේ හතරවෙනි ධ්‍යානය වගේම චෛතසික 33ක් එනවා කියලා. නමුත් අපි කලින් ඉගෙන ගත්ත පංචම ධ්‍යානයට එනකොට චෛතසික 30යි තියෙන්නේ කියලා. නමුත් මෙතන තියෙන වෙනස තමයි මෙතනදී විරති චෛතසික ටික යෙදෙනවා සමුච්ඡේද ප්‍රහාණ අර්ථයෙන් යෙදෙනවා මාර්ග අංග හැටියට සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව කියන ඒ තුන මේ පස්වෙනි ධ්‍යාන මාර්ග සිත්වල යෙදෙනවා. ඒක නිසා තමයි අඩුවක් නැතුව මේ 33 ඒ විදිහටම මේ පස්වෙනි ධ්‍යානය පාදක කරගෙන ඇති වෙන මාර්ග සිත්වලත් ඒ ආකාරයෙන් ඇති වෙන්නේ. ඒක අපිට තේරුම් ගත යුතුයි. හොඳයි. අපි එතකොට මේ දැන් සිත් සහ චෛතසික කියන කොටස මේ ආකාරයෙන් නිමා කරා. හරි? සමා වෙන ජයන්ත මහත්තයා විනාඩියක් දැන් අපිට වැරදුනේ ඉස්සෙල්ලා අර උපේක්ඛා සහගත සිත්වල ප්‍රඥාව අයින් වෙලා රූපාවචර කුසල් විපාක ක්‍රියාවල 20 වෙන්න ඕන එක විතරයි නේද? අන්තිම එකේ. ඔව් දැන් මෙතනදී ඔන්න ඒක විතරයිනේ මාරු වෙන්න ඕනේ. ඔව් ඒක තමයි මාරු වෙන්න ඕනේ. ඒකයි අර උඩ එකේ ප්‍රඥාවයි. එතෙන් මේකේ පස්වෙනි එකේ 20 වෙන්න ඕනේ තුනේම නේද? කුසල් විපාක ක්‍රියා තුනේම. තුනේම 20 වෙන්න ඕනේ. එතකොට thank you. ඒක තමයි. මෙතනත් වෙන්න ඕනේ කොහොමද? මෙන්න මේක බලන්න. ඒක 19 වෙන්න ඕනේ. ප්‍රඥාව නැහැනේ. ඒක 19. ඔව් එච්චරයි. මම මේ හදන්නේ ඒක ඇහුවේ කන්ෆර්ම් කරගන්න. හරි. තේරුවන් සන්නයි. ඒක අපි හදලා දාමු නේද? හදලා අපිට එවන්නකෝ. එතකොට අපි බලලා මේ හදලා දාමු. ඊළඟට දැන් අපි ඔන්න දැන් චිත්ත කොටස කරා චෛතසික කොටස කරා. දැන් චිත්ත චෛතසික දෙක එකතු කරලා අපි කෙටියෙන් මතක් කරගත්තා. හරි? ඊළඟට රූප. දැන් එතකොට මම ප්‍රශ්න අහන්නම්
අපිට මේ රූප පිළිබඳව කරපු බෙදීමක් තියනවද ලක්ෂ්මී මහත්මිය? තියෙනවා. එවන්න. ඒකත් එවන්නකෝ. එතකොට දැන් අපි රූප කියලා කිව්වහම අපි දන්නවා විශේෂයෙන්ම මණි මල්ලි පොඩක් සමාවෙන්න මට මේ පේජ් එක පේන්නේ පරණ එක. හා අර දැන් මල්ලිලා කියන පේජ් එක නෙමෙයි මට ෂෙයා වෙලා තියෙන්නේ. මොකද්ද ෂෙයා වෙලා තියෙන්නේ අක්කට? දැන් තියෙන්නේ මේ අන්තිමට තියෙන ද්වේෂ මූලසින්. එහෙමනම් අක්කා මේ එක්සිට් වෙලා ආපහු ජොයින් වෙන්න. ඔව් එතකොට හරියයි මම හිතන්නේ. මට මොනවක්වත් පේන්නේ මන්දනේ මල්ලිකක්කත් එහෙනම් ආපහු මේ එළියට ගිහිල්ලා ආපහු එනවද? ඉන්නේ මම. ඔව් එහෙම කරොත් හරියයි මල්ලිකා මහත්මිය. මෙතනින් මකත් මුලින් මුනේ එන්නේ ආපහු සම්පූර්ණ පොයින්ට් ආපහු එතකොට ඒකේ අදහස මාර්ගයේ පුත්‍රයාට අපි මේ මම හිතන්නේ අරින් අක්කගේ මේ දැන් උඩ තියන්නේ දැන් අර ඇති කරගන්න කුසලේ මේ හොඳයි. හොඳ මල්ලිකා මහත්මිය සමාවෙන්න. දැන් පේනවා? හරි දැන් පේන්නේ මගේ දැන් හරි thank you හරි නේද? එහෙම වෙච්ච ගමන්ම එළියට ගිහිල්ලා ආපහු ඇතුළට එන්න එතකොට පෙනෙයි. ඊළඟට අපි බලමු අපිට දැම්මද ලක්ෂ්මී මහත්මිය? නෑ ජයන්ත මහත්තයා මම අනිත් කම්පියුටර් එකේ විනාඩියක් දෙනවා එවන්න. අපි එතකන් පොඩ්ඩක් කතා කරමු. දැන් රූප කියන එක ගත්තාම අපි දැන් දන්නවා රූප ධර්ම නාම ධර්ම කියන දෙකේ වෙනස අපි දන්නවා. හරි? නාම ධර්ම කියන ඒවා සිත් සහ චෛතසික ධර්ම හැටියටත් ඒ වගේම නිර්වාණයත් නාම ධර්මයක් කියලා මතක තියාගන්න ඕනේ. නිර්වාණය නාම ධර්මයක්. හරි? ඒ වගේම දැන් රූප ගත්තාම අපිට රූප කියලා කියනකොට මුලින්ම තියෙනවා බේස් එකක්. එහෙමත් නැත්නම් පදනමක්. ඒ තමයි මහා භූත හතර. මොනවද? පඨවි ආපෝ තේජෝ වායෝ කියන මහා භූත හතර. ඒ මහා භූත හතර තනියම ඉන්නේ නැහැ. ඒක අඩුම ගානේ තව රූප හතරක් එක්ක තමයි ඉන්නේ. ඒ මොනවද? වර්ණ, ගන්ධ, රස, ඕජා කියන හතර. එතකොට අපිට දැන් තියෙනවා පඨවි ආපෝ තේජෝ වායෝ වර්ණ ගන්ධ රස ඕජා. මොකද්ද අපි මේ අටට කියන නම? වෙනම නමක් කියනවා. මොකක්ද ඒකට කියන නම? සුද්දාෂ්ටකය. සුද්දාෂ්ටකය. තවත් නමක් කියනවා. යම් කිසි රූප කියලා හඳුන්වනවා. මොන රූප කියලාද හඳුන්වන්නේ ඒවට? අවිනිබ්බෝග. අන්න හරි. අවිනිබ්බෝග රූප. අවිනිබ්බෝග කියන එකේ තේරුම මොකද්ද? බෙදිය නොහැකි. බෙදිය නොහැකි. ඒ කියන්නේ ඒ රූප අට වෙන වෙනම ගලවලා ගන්න බෑ. ඒක තියෙන්නේ එකම ගොඩේ තියෙන්නේ. එතකොට අපි යන්නේ දැන් අපි අහලා තියෙනවානේ රූප කලාප කියලා වචනයක්. එතකොට අඩුම රූප කලාපයක් කියලා කියන්නේ ඔන්න ඔය අවිනිබ්බෝග රූප අටට. එහෙම නැත්නම් සුද්ධාෂ්ටකයේ තමයි අපිට ලැබෙන අඩුම කුඩාම රූප කලාපය. රූප කලාපයක් කියලා කියන්නේ එකට අනිවාර්යයෙන්ම එකටම ඉන්න කොටසක්. අඩුම වශයෙන් 8ක්වත් තියෙනවා ඒ රූප කලාපයක. රූප 8ක්වත් තියෙනවා. ඒ ටික තමයි අවිනිබ්බෝග රූප කියලා කියන්නේ. පඨවි ආපෝ තේජෝ වායෝ වර්ණ ගන්ධ රස ඕජා. හරි? හොඳයි. එතකොට අපි හැබැයි මේ රූප ඉගෙන ගන්නකොට ඊට වඩා පොඩි වෙනස් ක්‍රමයකටත් ඉගෙන ගන්නවා. අපි දැන් ඒක මතක තියාගන්න ඕනේ. අවිනිබ්බෝග රූප ඒ වගේම ඒකටම අපි කියනවා සුද්ධාෂ්ටකය කියන එක මතක තියාගන්න ඕනේ. හැබැයි අපි දැන් අහලා තියෙනවා අපි ඉගෙන ගන්නවා රූප 28ක් කියලා. රූප 28ක් කියනකොට එතනදී අපි ඉගෙන ගන්න ක්‍රමය වෙනස්. අපි ඉස්සල්ලාම මහා භූත හතර කියලා ඔන්න හතර ලියා ගන්නවා. ශ්‍රීමති මහත්මිය ලක්ෂ්මී මහත්මිය අපිට තියෙනවද තව වෙලා යනවද? නෑ විනාඩිය දැන් දාන්න හදන්නේ. sorry. හරි. එතකොට අපි පොඩ්ඩක් කියමු බලන්න. එතකොට අපි දැන් කතා කර හිටියේ මහා භූත හතර මුලින්ම ගන්නවා. ඊට පස්සේ අනිත් රූප මොනවද කියලා කතා කරනවා. හරි අපි බලමු ඒක ආවද කියලා. දැන් මේක මේ ඒවා ගන්න විදියක් මේ ඔක්කොම ලෑස්ති එන්නේ නෑ. තාම මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා. ඉන්න
එහෙමද? දැන් ඔබතුමීට ෂෙයා කරන්න පුළුවන් නේද කමන්නේ? විනාඩියක් දෙන්න දැන් හරි වගේ. ආ. හොඳයි. අපිට ඊළඟට දැන් අපි මහා භූත හතර අරුණාම අපිට තියෙනවා ප්‍රසාද රූප කියලා කොටසක්. ඒ ප්‍රසාද රූප කියලා කියනකොට අපි දන්නවා අපි ඇස කන දිව නාසය වගේ දේවල් කියනවනේ. එතකොට අන්න ඒ ටික තමයි අපි මේ ප්‍රසාද රූප කියලා කියන්නේ. අපි ඇස කියන එකට සාමාන්‍යයෙන් ව්‍යවහාර කරාට ඇස කියලා අපි මේ අභිධර්මයේ දිගන ගන්නේ චක්කු ප්‍රසාද රූපය. ඒකට අපි කියනවා මේ මහා භූතයාගේ ඔපයක් තියෙනවා කියලා. මේ ඇස කියන මාංශ ඇස ආශ්‍රය කරගෙන තියෙන මේ ඒ තියෙන තැන ඇති වෙනවා කියනවා මේ මහා භූතවල යම්කිසි ඔපයක් පැහැයක්. අන්න ඒකෙන් තමයි අපිට මේ දකින්නවා කියන දෙයට උපකාර වන රූපය ඇති වෙලා තියෙන්නේ. එතකොට ඒකට අපි කියනවා චක්කු ප්‍රසාද රූපය කියලා. ඒ වගේම එතකොට මේ අර අපිට මේ පිටට පේන හැ නෙවෙයි මේ චක්කු ප්‍රසාද රූපය කියලා කියන්නේ. එතකොට ඒ ආශ්‍රයෙන් තියෙන මහා භූතවල ඔපය. අන්න හරි අපිට ආවනේ. බොහොම පිං. මම හිතන්නේ ඒක හරි අමාරු තැනක තිබුණේ සමා වෙන ජයන්ත මහත්තයා. නෑ කවන්නේ මේ අපි වැඩි නොටිස් දුන්නේ නෑනේ මේක දාන්නත්. අන්න ඒකයි ඒක අර අපි අර ඉස්සර හදපු 11 ආකාරයක අර විග්‍රහය තියෙනවා යට යනකොට ඔක්කොම විස්තර. කොතනද අපිට තියෙන්නේ මේක? ඕක මුල හරිය බලන්න 28 අර මුල ඉඳන් තියෙනවා ලොකුවට කරගත්තා නම්. දැන් අපිට ඕනේ රූප 28 නේ හැම ක්‍රමයකටම බෙදපු එකක් ඕක ජයන්ත මහත්මයා. දැන් ඒක විදේන ද්විදේන ඕකේ යට තියෙනවා තා පල්ලෙහාට යනකොට 28 නේද? ඔව් තා පල්ලෙහා යනකොට තියෙනවා බෙදලා හැම විදියටම. ඔව් ඒකේ ඔය තියෙන්නේ 820 රූපය. ඒක හරි. හරි මේක ගමු. හරි. මේක ගමු. හරි. ඔන්න මෙතෙන්දි තියෙනවා අපි කියවනේ මහා භූත රූප හතර කියලා. මහා භූත රූප හතරත් ඉතිරි රූප ටිකත් කිව්වහම අපි මහා භූත රූප වලට කියනවා මහා භූත කියලා කියනවා. මහා භූත ආශ්‍රය කරගෙන තියෙන අනිකුත් රූප වලට අපි කියනවා උපාදා රූප කියලා. හරි? එතකොට මෙතනදී හැබැයි මේ 23ක් කිව්වට අපි 24ක් හැටියට ගණන් හදනවා. අපි කතා කරමු කොහොමද වෙන්නේ කියලා. එතකොට ඔන්න දැන් උපාදා නොවිච්ච රූප තියෙනවා මහා භූත හතරක්. පඨවි ආපෝ තේජෝ වායෝ. හරි? ඊළඟට මේ මහා භූත හතර උපාද අනුව තියෙන උපාදා රූප නැත්නම් මහා භූත නිසා පවතින රූප තමයි මෙන්න මේ ඉතිරි ටික. මොනවද? චක්කු. චක්කු කියලා කිව්වේ චක්කු ප්‍රසාද රූපය. සෝත කියලා කිව්වේ සෝත ප්‍රසාද රූපය. ගාන කියලා කිව්වේ ගාන ප්‍රසාද රූපය. ජීවහා කිව්වේ ජීවහා ප්‍රසාද රූපය. කාය කිව්වේ කාය ප්‍රසාද රූපය. දැන් බලන්න ඊට පස්සේ අපි ගත්තොත් එහෙම මෙන්න මේ කිව්ව චක්කු සෝත ගාන ජීවහා කාය කියන ප්‍රසාද රූප තමයි අපි කියන්නේ චක්කු විඤ්ඤාණ සෝත විඤ්ඤාණ ගාන විඤ්ඤාණ ජීවහා විඤ්ඤාණ කාය විඤ්ඤාණ කියන විඤ්ඤාණ ඇති වෙන්න වස්තු වෙන්නේ. දැන් එතන මේව ඇසුරින් තමයි හිතෙන්නේ. දැන් අපිට හිතන්නකො කකුල රිදෙනවායි කියලා. කකුල රිදෙනකොට අපිට හරියටම දැනෙනව නේද අහවල් තැන රිදෙනවායි කියලා. ඒකට හේතුව මොකද්ද? එතකොට මේ විඤ්ඤාණය කොහෙද පහළ වෙලා තියෙන්නේ? ඒ කය ඇසුරු කරගෙන පහළ වෙලා තියෙන්නේ. එතකොට ඒක නිසා අපිට හරියටම දැනනවා මේ මෙතනයි රිදෙන්නේ කියලා. එතකොට කාය විඤ්ඤාණය පහළ වෙන්නේ මේ කාය ප්‍රසාද රූපය තියෙනකොට. දැන් කාය ප්‍රසාද රූපය කියලා කිව්වහම අපේ මුළු හැමම ගත්තාම ඒ සම්පූර්ණ හැම තැනම කාය ප්‍රසාදේ තියෙනවා. නමුත් දැන් කාය විඤ්ඤාණය පහළ වෙන අවස්ථාවට එතනින් යම්කිසි තැනක ඒ කාය ප්‍රසාද රූප ගොඩාක් නේ ටික. කාය ප්‍රසාද රූපය කියලා කියනකොට බොහොම කුඩා රූප ටිකක් නේ එකතු වෙලා තියෙන මුළු ඇඟ පුරාම තියෙන. ඒ එක තැනක කාය විඤ්ඤාණය ඇති වෙනවා. ඒ වගේම චක්කු විඤ්ඤාණය ඇති වෙනකොට මේ ඇස ඇසුරු කරගෙන තමයි චක්කු විඤ්ඤාණය ඇති වෙන්නේ. ඒක තමයි වස්තුව වෙන්නේ. සෝත විඤ්ඤාණය ඇති වෙන්නේ සෝත ප්‍රසාදයේ වස්තු කරගෙන. එතකොට මේ ටික
අපි කියනවා ප්‍රසාද රූප පහ කියලා. චක්කු සෝත ගාන ජීවහා කාය කියන ප්‍රසාද වලට අපි කියනවා ප්‍රසාද රූප පහ. දැන් අපි මහා භූත හතරක් කිව්වා ප්‍රසාද රූප පහක් කිව්වා. එතකොට අපිට ඔන්න රූප 9ක් ආවා. ඊට පස්සේ අපිට එනවා ගෝචර රූප කියලා කොටසක්. ගෝචර රූප කියලා කියන්නේ මේ චක්කු සෝත ගාන ජීවහා කියන ඒ ඉන්ද්‍රියන්ට එහෙමත් නැත්නම් ඒ ප්‍රසාදයන්ට ගෝචර වෙන රූප. මොනවද? චක්කුව කියන එකට රූපය ගෝචර වෙනවා. ඊළඟට සෝත කියනකොට සද්දේ ගෝචර වෙනවා. ගාන කියනකොට ගන්ධේ ගෝචර වෙනවා. ජීවහා කියනකොට රස ගෝචර වෙනවා. හරි? එතකොට බලන්න මේ ගෝචර රූප හතරක් තියෙනවා. හරි? එතකොට අපි කලින් කිව්වා මහා භූත 4යි ප්‍රසාද රූප 5යි 9යි ගෝචර රූප 4යි 13යි. 9යි 4යි 13යි. හැබැයි දැන් බලන්න මෙතන ජීවහා කියන එකට රස කියන එකට අපි ගෝචර රූපය කියලා කිව්වා. කාය කියන එකට අපිට ගෝචර රූපය වෙන්නේ මොකද්ද? කාය ප්‍රසාදයට ගෝචරය වෙන්නේ මොකද්ද? කාටද කියන්න පුළුවන්? පඨවි තේජෝ වායෝ. පඨවි තේජෝ වායෝ නේද? අපිට කයට තද ගතිය දැනෙනවා. එතකොට තල්ලු වෙන ගතිය, තෙරපෙන ගතිය දැනෙනවා. මයික් සෝස් කරගමු. ඒ වගේම උණුසුම් ගතිය දැනෙනවා. උණුසුම් ගතිය දැනෙනවා. ඒ කියන්නේ ඇත්තටම මේ මහා භූත වලම තිබිච්ච මේ පඨවි තේජෝ වායෝ කියන එක තමයි මේ කාය ප්‍රසාදයට ගෝචර වෙන්නේ. ඒක නිසා ඒ ටික ආපහු මේ ගොඩට දාන්න බෑ. මේක අනිත් එක උපාදාය රූපනේ. මයික් එකක් ඔන් වෙලා ඔෆ් කරනවා. හොඳයි. කවුරු උදව් කරන්නේක ඔෆ් කරන්න. හොඳයි. ඒ විදිහට තමයි අපිට ගන්න වෙන්නේ. එතකොට දැන් බලන්න මේ අපි දැන් කියපු ටික ගත්තාම මහා භූත 4 තියෙනවා. ඊට පස්සේ ප්‍රසාද රූප 5 තියෙනවා. ඊට පස්සේ ගෝචර රූප සියල්ලම තියෙනවා එතන. ඊළඟට තියෙනවා සාමාන්‍ය අපි ගත්තාම ඉත්ති ඉන්ද්‍රිය රූපේ. කියන්නේ ස්ත්‍රියක් නම් ඒ ස්ත්‍රී භාවයට අදාළ වෙන ස්ත්‍රී රූපයක් තියෙනවා. හරි? ඒ කියන්නේ ස්ත්‍රී ගතිය, ස්ත්‍රී ලක්ෂණය, ස්ත්‍රී නිමිත්ත ඒ සියල්ලම ඇති වෙන්නේ මේ ඉත්ති ඉන්ද්‍රිය නිසා. ඒ කියන්නේ ඇත්තටම අපි ඔය දැන් DNA පරීක්ෂාවක් කරොත් එහෙම කියන්න පුළුවන් දැන් මේ සාමාන්‍ය වර්තමාන විද්‍යානුකූලවත් මේ කෙස් ගහක් වුණත් හොයලා බලලා මේක ස්ත්‍රියකගේද පුරුෂයෙකුගේද කියලා කියන්න පුළුවන්. අන්න ඒ වගේ මේ හැම ශරීරයේ හැම තැනම තියෙනවා මේ ස්ත්‍රී ඉන්ද්‍රිය කියන එකක් ස්ත්‍රියකගේ. ඒ වගේම පුරුෂයෙකුගේ පුරුෂ ඉන්ද්‍රිය කියන එක ඒ රූපේ තියෙනවා හැම කෙස් ගහේ ඉඳන්ම හැම කොටසක් ගත්තාම ඒක තියෙනවා. භාව රූපේ නේද ජයන්ත මහත්තයා? භාව රූපේනේ ඒකට කියන්නේ. ඒක භාව රූපේ කියලා කියන්නේ. භාව රූපේ තමයි ස්ත්‍රී භාව රූපේ, පුරුෂ භාව රූපේ. ඒකට කියනවා ස්ත්‍රී ඉන්ද්‍රිය රූපේ කියනවා, පුරුෂ ඉන්ද්‍රිය රූපේ කියලා කියනවා. හරි? එතකොට ඒ අර ස්ත්‍රී ගතිය, ස්ත්‍රී ආකල්ප ඒ සීරම ඇති කරන්න මූලික උදව් කරන්නේ එතකොට මෙන්න මේ රූපේ. හරි? ඒක සුකුමාර කලින් කීපුවා වගේ බොහොම රළුව හම්බෙන රූපයක් නෙවෙයි. මේක සියුම් රූපයක්. පුරුෂේන්ද්‍රිය කියන එකත් සියුම් රූපයක්. ඊළඟට ජීවිතේන්ද්‍රිය රූපේ. ජීවිතේන්ද්‍රිය රූපේ කියලා කියන්නේ කර්මයෙන් හටගත් රූප කොටස් තියෙනවානේ. කර්මයෙන් හටගත් රූප තමයි මොනවද? චක්කු, සෝත, ගාන, જીවහා, කාය, ඒ වගේම ඇතැම් පඨවි, ආපෝ, තේජෝ, වායෝ කියන ඒ කලාපවල තියෙන කර්මයෙන් හටගත් රූප කලාපවල පැවැත්මට ඉදිරියට පහළ කිරීමට මේක ජීවිතේ නැති වෙනකම් ඒ නැති වෙනකම්ම ඒ කියන්නේ චුතිය දක්වාම චුතියට ආසන්න වෙනකම්ම ඒ කර්මජ රූප ටිකේ පැවැත්මට උපකාර වන රූපයක් තමයි මේ ජීවිතේන්ද්‍රිය රූපය කියලා කියන්නේ. ඒකින්ද තමයි අපිට පුංචි කාලේ හම්බෙච්ච ඇහැ මැරෙනකම්ම මේ විදිහට දිගින් දිගටම පවත්වන්න උදව් කරන්නේ මේ ජීවිතේන්ද්‍රිය රූපය. ඒ වගේම තමයි සෝත, ගාන, જીවහා, කාය කියන ඒ වගේ කර්මජ රූප ටික දිගින් දිගට පවත්වන්න උදව් කරන්නේ. ඊළඟට මෙතනට එනවා හදේ වස්තු රූපය කියලා රූපයක්. ඒක දැන් මෙතන සඳහන් වෙන්නේ නැහැ.
හදේවත් රූපය කියලා කියන්නේ මනෝද්වාරික සිත් පහල කරන්න වස්තු වෙන රූපේ. ඒ කියන්නේ අපි හිතමුකෝ දැන් අපිට ලෝභ සිතක් ඇති වුණයි කියලා. ඒ ලෝභ සිතක් ඇති වෙනකොට චක්කු විඤ්ඤාණය වගේ නෙවෙයි. චක්කු විඤ්ඤාණය නම් ඇහැ නිස්සය කරගෙනයි උපදින්නේ. සෝත විඤ්ඤාණය නම් සෝත ප්‍රසාදය නිස්සය කරගෙන. නමුත් ලෝභ සිත් ඇති වෙනකොට කුසල් සිත් ඇති වෙනකොට ඒ වගේ අකුසල් සිත් කුසල් සිත් ඒ වගේ ඇති වෙනකොට ඒ වගේම භවාංග සිත් විපාක සිත් ඇතැම් විපාක සිත් ඇති වෙනකොට ඒක හදේවත්තුව තමයි නිශ්චය කරගෙන ඇති වෙන්නේ. එතකොට කියනවා එතන අපි හදේවත් රූපේ කියලා රූපයක් මෙතනට ඇතුළත් කරනවා. ඊළඟට ආහාර රූපේ. ආහාර රූපේ කියලා කියන්නේ අපි කියවනේ ඕජා කියලා එකක්. පඨවි ආපෝ තේජෝත් එක්ක තියෙන වර්ණ ගන්ධ රස ඕජා කියලා. අපි දැන් වර්ණ කියන එක රූප කියලා ගත්ත, ගන්ධ රස කියන එක ගත්තා. දැන් ඕජාව කියන එක තමයි මේ ආහාර කියලා කියන්නේ. ඒකේ තියෙනවා මේ ශරීරයේ ශක්තිමත් කරලා ඉදිරියට ගෙනියන්න උදව් කරන ගතියක්. මේ අර ඉපදිලා ඉන්න මිනිස්සුන්ට ගේ තිතිය සඳහා පැවැත්ම සඳහා උපකාර කරන රූපයක්. ඒක තමයි ඕජා රූපය කියලා කියන්නේ. ඊළඟට තව තියෙනවා එකක් මේ ආකාශ ධාතුව කියලා. ආකාශ ධාතුව කියලා කියන්නේ අපි කතා කරන්නේ අර කලාප කියලා රූප කොටස් ටිකක්. ඒ කලාප කිව්ව කොටස් වෙන් කරන්නේ මෙන්න මේ ආකාශ ධාතුවෙන්. ඒ කියන්නේ අපිට ඔක හොඳ උදාහරණයක් දුන්න අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ කෙනෙක් ඒ යම්කිසි පාම් ගෙඩියක් කපනකොට පිහිය බහිනවා පාන් ගෙඩිය ඇතුලේ. එතකොට දැන් බලන්න ඒ කොටස් පාන් කියන කොටස් දෙක වෙන් වෙලා යනවා. පිහිය ගිහිල්ලා තියෙන අර ඉඩක් ඇතුලෙන්. අන්න ඒ වගේ මේ රූප කලාප ඇතුලේ යම් යම් ඉඩක් තියෙනවා. අන්න ඒ ඉඩ තමයි මේ ආකාශ ධාතුව කියලා කියන්නේ. ආකාශ රූපය කියලා කියන්නේ. ඊළඟට කාය විඤ්ඤාති වචී විඤ්ඤාති. කාය විඤ්ඤාති කියලා කියන්නේ තමන්ගේ ඉරියව්ව වෙනස් කරනකොට ඇඟවීමක් වෙනවනේ. දැන් ඒ වගේම අපිට පුළුවන් විශේෂයෙන් හිතලත් අඟවන්න. කාට හරි අතින් කතා කරලා එන්න කියන්න පුළුවන්. වචනේ කියන්නේ නැතුව අතින් එන්න කියලා කතා කරන්න පුළුවන්. නැත්තම් අප්පුඩි ගහලා කතා කරන්න පුළුවන්. ඒ වගේම සාමාන්‍යයෙන් කාය විඤ්ඤාති කියනකොට තමන්ගේ ඉන්න ඉරියව්ව වෙනස් කිරීම තමයි කාය විඤ්ඤාති කියලා කියන්නේ. හරි? එතකොට ඒ ඇඟවීම දැන් කෙනෙකුට අඟවනවා මේක. දැන් මෙයා නැගිටිනවා, ඇවිදිනවා කියලා ඇඟවීම කාය විඤ්ඤාති. වචී විඤ්ඤාති කියලා කියන්නේ අපි භාෂාවක් කතා කරනකොට ඒ භාෂාවෙන් ඇඟවීමක් කරනවා. ඒ ඇඟවීම තමයි ඒකෙන් අදහසක් ප්‍රකාශ කරනවා. ඒ අදහස ප්‍රකාශ කරන එක තමයි මේ වචී විඤ්ඤාති කියලා කියන්නේ. ඒක ඇත්තටම රූපයක් කිව්වට ඒක අර අනිකුත් රූපත් එක්ක ඒ රූපවල තියෙන ලක්ෂණයක්. ඒ රූපවල තියෙන ලක්ෂණයක්. ඊළඟට තියෙනවා මේ ලහුතා මුදුතා කම්මඤ්ඤතා කියලා රූප තුනක්. ඒ කියන්නේ ලහුතා කියලා කියන්නේ සැහැල්ලු බව. මුදුතා කියලා කියන්නේ මෘදු ගතිය. කම්මඤ්ඤතා කියලා තියෙන්නේ කර්මඤ්ඤ ගතිය. හරි? එතකොට අපිට ගන්නවා ලහුතා කියලා සැහැල්ලු ගතිය. දැන් බලන්න කෙනෙක් යම් කිසි විදිහකට හොඳ ආහාරයක් ගන්නවා. සැපවත් වැඩිපුර ප්‍රමාණයමුත් වැඩි නැති, අඩුත් නැති මධ්‍යම ප්‍රමාණය හොඳ ශරීරයට අවශ්‍ය කරන පදාර්ථයන් ලබා දෙන ආහාරයක් ගත්ත වෙලාවට ශරීරයේ සැහැල්ලු බවක් ඇති වෙනවා. ඒ වගේ නැත්නම් මොකද බඩගින්න ඉන්නකොට දරතයක් ඇති වෙනවා. ඒක නැති වෙලා සැහැල්ලු ගතියක් ඇති වෙනවා හොඳ ආහාරයක් ගත්තාම. ඒ වගේම හොඳ කාලගුණය, හොඳ දේශගුණයේ තියෙන තැනක ඉන්නකොට ඇඟට සනීපයක්, ඇඟේ සැහැල්ලු ගතියක් දැනෙනවා. අන්න එතකොට ඒක ලහුතාවයක්. ඊළඟට ඒ වගේම දැන් අපි යම් කෙනෙක් යෝගියෙක් භාවනාවක යෙදලා ඉන්නවා නම් එයාට හොඳ සැහැල්ලු ගතියක් දැනෙනවා. අන්න ඒ වගේ ලහුතා. මේ ලහුතා මුදුතා කම්මඤ්ඤතා කියන තුනම එකටම ඇති වෙන රූප. මේවා මේ පිට ගස්වල ගල්වල ඇති වෙන රූප නෙවෙයි. මේ ලහුතා මුදුතා කම්මඤ්ඤතා කියන රූප ඇති වෙන්නෙම
මේ සත්ව సంతානේ ඇති වෙන රූප. එතකොට ඒ එකටමයි ওই ලහුතා මුදුතා කම්මඤ්ඤතා කියන රූප තුනම ඇති වෙන්නේ. එතකොට උපචය කියලා ගත්තේ දැන් යම් කිසි රූපයක් ඉස්සෙල්ලාම උපදිනවා නම් දැන් අපි හිතන්නකෝ දැන් යම් කිසි සත්වයේ ගබ්බසෙය්‍යක සත්වයේ ගර්භයකට එනවා කියලා. ගර්භයක හට ගන්නකොට එනවා කියන එකත් වැරදි. ගර්භයකට ප්‍රතිසන්දිය ගන්නකොට අපි දන්නවා කාය දශක, භාව දශක, වත්තු දශක කියලා ඒ දශක කලාප ඇති වෙනවා. අන්න ඒ ඇති වෙන අවස්ථාවට අපි කියනවා උපචය කියලා. පටන් ගන්න අවස්ථාවට. ඒ වගේම දැන් මේ සන්තති දිගින් දිගටම තියෙනවා. එතකොට අන්න අපි ඒ සන්තති කියලා කියනවා ඒ අනිත් රූපත් පිළිවෙලකට එකතු වෙලා ඇවිල්ලා දිගින් දිගට ඊට පස්සේ කර්මජ රූප දිගින් දිගට පහළ වෙන අවස්ථාවට ආවට පස්සේ අපි කියනවා නැවත නැවත ඉපදෙනකොට සන්තති කියලා. සන්තතියක් කියලා කියන්නේ ගලාගෙන යෑමක් වගේ දිගින් දිගට ගැතිවීමක්. ඊට පස්සේ මේ රූපවල තියෙනවා ජරාවට යාම. දැන් රූපයක් කියන එක අපි දන්නවා අහලා තියෙනවා චිත්තක්ෂණ 17ක ආයුෂයක් තියෙනවායි කියලා රූප වලට නේද? හැම රූපයකටම නේ. නමුත් අපි මහා භූත වගේ රූප ගත්තොත් ඒක වගේම චක්කු ප්‍රසාද, සෝත ප්‍රසාද වගේ අපි ගත්තොත් එහෙම ඒවට තියෙන චිත්තක්ෂණ 17ක ආයුෂයක්. ඒ චිත්තක්ෂණ 17ක ආයුෂයක් තියෙනවා කියනකොටම අපි හිතනවා අපිට තේරෙනවා නේද මේකේ හට ගැනීමක් තියෙනවා චිත්තක්ෂණ 17 ඉවර වෙනවත් එක්කම බිඳීමකුත් තියෙනවා. එහෙමනම් මේ ඇතිවීමත් බිඳීමත් අතර පවතින කාලය තමයි මේ ජරාවටපත් වෙන කාලය. යන්නේ ඒකෙදි වෙන විපරිණාමය තමයි මේ ජරතා රූපය කියලා කියන්නේ. ඒකත් ඇත්තටම මේ ලක්ෂණයක්. මේ උපචේ සන්තති ජරතා අනිච්චතා කියන ඒ හතරටම අපි පොදුවේ කියනවා ලක්ෂණ රූප කියලා. ඒ කියන්නේ රූපවල ලක්ෂණ ඒවා. රූපම නෙවෙයි. ඒවා මේ මොකකින් හරි හටගන්න දෙයක් නෙවෙයි. හටගත්තා වූ රූපවල ලක්ෂණ. හටගන්නා වූ හෝ හටගත්තා වූ රූපවල ලක්ෂණ. අනිච්චතා කියලා කියන්නේ අර ඒ රූපේ බිඳීම. රූපේ බිඳීම තමයි මේ අනිච්චතා රූපය හැටියට හඳුන්වන්නේ. එතකොට මෙතන හදේවත් රූපයත් එක්ක රූප 24ක් අපිට හම්බ වෙනවා. මහා භූත හතරත් එක්ක එකට ගත්තාම රූප 28ක් හම්බ වෙනවා. හොඳයි. දැන් ඊළඟට මගේ ප්‍රශ්නය තමයි අහන්නම් මං මේ රූප හටගන්න ක්‍රම 4ක් අභිධර්මයේ සඳහන් වෙනවා. මොනවද ඒ රූප හටගන්න ක්‍රම 4? චතුසමුට්ඨාන. අන්න හරි. මොනවද ඒ චතුසමුට්ඨාන කියන්නේ? චිත්තද කර්මජ චිත්තද ත්‍ෘජද කර්මජ ත්‍ෘජද ඍතුජ කර්මජ චිත්තද ආහාර. අන්න හරි. කර්මජ චිත්තජ ඍතුජ ආහාරජ නේද? ඒතර කර්මයෙන් හට ගන්නවා සිතෙන් හට ගන්නවා ඊට පස්සේ ඍතුවෙන් හට ගන්නවා ආහාරයෙන් හට ගන්නවා. දැන් මට කියන්න උදාහරණයක් කර්මයෙන් හට ගන්න රූප මොනවද? එකක් දෙකක් කියන්න. අවිනිබ්බෝග හටයි භාව රූප ප්‍රසාද රූප. ඔව්. අපි ගත්තොත් එහෙම ඔව්. කර්මයෙන් හට ගන්නවා කියනකොටම දැන් බලන්න අපි කියනවා කෙනෙකුට ඇස් ලැබෙන්නේ චක්කුම් භික්ඛවේ පුරාණ කම්ම කියලා කියනවා සූත්‍ර පිටකයේදී. හරි? ඒ කියන්නේ වික්ෂුන් නමතල බුදුරජාණන් වහන්සේ කියනවා මේ ඇහැ කියන එක පුරාණ කර්මයක ප්‍රතිඵලයක්. ඒ කියන්නේ ඒකේ තේරුම තමයි මේ ඇහැ කියන එක කර්මජ රූපයක්. මේක ඇහැ හම්බ වෙන්නේ නැහැ ඊට අදාළ කර්මයක් කරලා තිබුණ නැත්තම්. මේක දැන් අපි මිනිස්සෙක් වෙලා ඉපදෙන්න යම්කිසි කර්මයක් හේතු වුණානේ. අන්න ඒ කර්ම ශක්තියෙන් තමයි මේ ඇහැ කියන එකත් ලබා දීලා තියෙන්නේ. ඒතකොට කන කියන එකත් ලබා දීලා තින්නේ කර්ම ශක්තිය. යම්කිසි ওই කර්ම ශක්තිවල වෙනස්කම් තිබුණා නම් සමහර විට ඇහැ නැතුව උපදිනවා. ඒක අපි අහේතුක ප්‍රතිසන්දි කියලා කියන්නේ. එතකොට ඒක හොඳ ප්‍රතිසන්දියක් නෙවෙයි. ඒ කියන්නේ ඒක ලැබුණාට පස්සේ වෙනස් කරන්න බෑ. නමුත් ඒක පෙර කළ කර්මයක ප්‍රතිඵලයක් හැටියට තමයි ඒතර මේ
චක්කු සෝත ගාන ජීවහා කාය කියන ඒවා ලැබෙන්නේ ඒ වගේම ඉත්තේන්ද්‍රිය පුරුෂේන්ද්‍රිය ජීවිතේන්ද්‍රිය කියන ඒ කර්මජ රූප ලැබෙන්නේ අන්න ඒක නිසා. ඒතකොට දැන් මේ චක්කුව ලැබෙනකොට අපි දන්නවා මේ චිරාෂ්ට්‍ර මහත්මිය කිව්වා වගේ සුද්ධාෂ්ටකයත් එක්කම ලැබෙන්නේ නේ. සුද්ධාෂ්ටකයයි චක්කු ප්‍රසාද රූපයයි ජීවිතේන්ද්‍රයයි කියන ඒ 10 එකතු වෙලා දසක කලාපයක් හැටියට තමයි චක්කුව කියන එක අපිට නම් කරන්න පුළුවන්. ඒ වගේ ගොඩාක් කලාප ඇති වෙලා තමයි මේ දේවල් හැදෙන්නේ. එතකොට අන්න ඒව කර්මයෙන් හටගත්ත කර්මජ රූප. හරි? දැන් උදාහරණයක් දෙන්නකො චිත්තජ රූප වලට. රූප දෙක ශබ්ද රූපේ තියෙනවා කම්මඤ්ඤත තියෙනවා. සාමාන්‍යයෙන් අපිට කියන්නේ දැන් චිත්තජ රූපයක් අපිට කොයි වෙලාවෙත් දකින්න පුළුවන්. හැම ක්‍රියාකාරීත්වයක් ඉස්සරහම ඒ චිත්තජ රූප වලින් තමයි වැඩ කරන්නේ. ඇඟ කරන්නේ චිත්තජ රූප වලින්. දැන් බලන්න අතක් උස්සනවා කියන්නේ කොහොමද අපි අත උස්සන්නේ? අපේ සිත අත ඔසවන්න සිතක් ඇති වෙනවා. නේද? ඒ අත ඔසවන්න සිතක් ඇති වුණාම ඒ වායෝ ධාතුව ක්‍රියාත්මක වෙලා අපි ඒකට කියනවා චිත්ත කිරිය වායෝ ධාතුව කියලා. ඒ වායෝ ධාතුව ඉදිරිපත් වෙලා මොකද කරන්නේ? ඒ අතේ එසවීම කරනවා. අත ඔසවනවා කියලා කියන්නේ ඒ රූප වෙනත් තැන් වලින් පහළ වෙන එක වෙන්නේ. අර එක දිගට පහළ වෙනකොට අපි හිතනවා මේ තිබුණ අතම ඔසවනවායි කියලා. නමුත් එහෙම නෙවෙයි. මේක ඇත්ත වශයෙන්ම අර හරියට අර ෆිල්ම් එකක් බලනකොට එක එක රූප රාමු එක දිගටම කැරකෙනකොට එක වේගකින් කැරකෙනකොට තිරේ මත ඉන්න මිනිස්සයා ඇවිදිනවා අතපය දිගාරිනවා වගේ පේනවා වගේ මේකෙදි වෙන්නේ ඒ රූප ඉදිරියෙන් පහළ වීම නිසා ඒ ශීඝ්‍රය නිසා අපිට හිතෙනවා මේක එක දිගටම මේ අතේ සැවීම සිද්ධ වෙනවා කියලා. හැබැයි ඇත්ත වශයෙන්ම වෙන්නේ මේ සිත නිසා වෙනම රූප පහළ වීමක් සිද්ධ වෙන්නේ. අන්න ඒවා චිත්තජ රූප. එතකොට අපිට ඒකාන්ත චිත්තජ රූප කියලා කියනවා. ඒකත් තමයි අපේ මේ වචන කතා කරනකොට. වචන කතා කරනවා කියනකොට මේ ඔය වචී විඤ්ඤාති, කාය විඤ්ඤාති කියනවා ඒකාන්ත චිත්තජ රූප. කය හොලවන්න බෑ හිතන්න නැතුව. ඒක නිසා ඒක කාය විඤ්ඤාති හැටියට ඇඟවීමක් කරන අවස්ථාවේදී ඒක ඒකාන්ත චිත්තජ රූපයක්. ඒ වගේම අපි කතා කරනකොට පිට වෙන ශබ්ද රූපේ කතා කරනකොට පිට වෙන ශබ්ද රූපය ඒකාන්ත චිත්තජයි. හැබැයි හැම ශබ්ද රූපයක්ම චිත්තජ නෙවෙයි. දැන් අපි හිතන්නකෝ විදුලි කොටනවා, ගහක් ඇඹරෙනවා, එළිය හුළඟ හමන සද්ද එනවා. ඒව චිත්තජ නෙවෙයි. ඒව සිතින් උපදින ඒවා නෙවෙයි. ඒව ඍතුවෙන් උපදින ඒවා. නමුත් මේ අපි හිතලා කරන ශබ්ද ඒවා චිත්තජයි. ඒ වගේම කයේ වෙනස් කිරීම, ඉරියව් මාරු කිරීම මේ සියල්ලම කරනකොට අපිට හොඳට පේනවා අන්න එතන චිත්තජ රූප පහළ වෙනවා. ඒ වගේම අපි චිත්තජ රූප කියලා ඔය මේ ඕලාරික විදිහට කිව්වට ඇත්ත වශයෙන්ම අපි නිදාගෙන ඉන්නකොට අපේ සිත භවංගගත වෙලානේ තියෙන්නේ. අපි භවංග සිත් පෙලක්නේ පහළ වෙන්නේ හොඳට නිින්ද යනකොට. අන්න ඒ වගේම පවා ශරීරයේ ඇතුළත චිත්තජ රූප උපදිනවා. ඒවා ඉතින් ඇත්තටම බොහොම සියුම් තැන්. අපිට අර ඕලාරිකව පිටට පේන ඒවා තමයි අපි කිව්වේ යම් කය සොලවන්න හිතෙනකොට වචන කතා කරනකොට ඒ ආකාරයෙන් චිත්තජ රූප පහළ වෙනවා කියලා. නමුත් ඒ තරම්ම සියුම් මේ චිත්තජ රූප කියන්නේ. හොඳයි. දැන් ඊළඟට උදාහරණයක් කියන්න ඍතුජ රූප වලට. කියන්නේ ශබ්ද රූපේ විඤ්ඤාප්ති රූප දෙක නෑ. අර නතුව අනිත් ටික තියෙනවා ඍතුජ රූප වල. ඔව් අපි සරල උදාහරණයක් කියන්න විඤ්ඤාති රූප නෙවෙයි. ඍතුජ රූප සමර රැලි ගහනවා. විදුලි කොටන එක ඍතුජ රූපයක්. විදුලි කොටන එක ඍතුජ රූපයක්. නේ හෙන ගහන හෙන පුපුරනවා කියන්නේ ඍතුජ රූපයක්. දැන් අපි හිතමු ගහකින් අත්තක් කඩා වැටෙනවා. එතකොට සද්දයක් ඇති වෙනවා. ඒක ඍතුජ රූපයක්. අපිට දැන් මේසෙක තියෙන දේක් පෙරලිලා බිමට වැටෙනවා. බිමට වැටෙනකොට සද්දයක් ඇහෙනවා. ඒක
එක ඍතුජ රූපයක්. එතකොට එළියේ මේ ගහක් පැලවෙනවා. ඒ ගහේ අතුකොළ ඍතුජයි. ඍතුජ රූප. එතකොට එළියේ ලොකු ගලක් තියෙනවා. ඒ ගල ඒවා ඍතුජ රූප. එතකොට කයේ ඇති වෙන ඍතුජ රූප මොනවද? ආපෝ ධාතුවද? තේජෝ ධාතුව. දැන් මෙහෙමයි. කය ඇති වෙනවා දැන් ඒ සීතල දැනෙනවා AC එකක් ළඟට යන රස්නේ රස්නි දවසක හොඳට දාඩිය දානවා. එතකොට ඒ දාඩිය කියලා ගලන්නේ මොනවද? තේජෝ. ඍතුජ රූපනේ. ඍතුජ රූප ඇති වෙනවා. හරි? ඒ වගේ නේද? එතකොට සමහර වෙලාවට අපිට හෙම්බිරිසාව කියලා හොටු ගැලීම් ඇති වෙනවා. නේ සීතල නිසා. ඒවා ඍතුජ රූප වෙනවා. ඒ වගේ එක එක රූප ඇති වෙන්න පුළුවන්. ඍතුජ රූප අපේ කයෙත් ඇති වෙනවා. නේද? ඒ වගේම බාහිරේ තියෙන සියලුම රූප කියන්නේ සත්ත්ව సంతානය ඇරෙනකොට තියෙන බාහිරේ අපි ගත්තොත් එහෙම මොකක්ද අපි ඒකට කියන්නේ? ඉන්ද්‍රිය බද්ධ නොවන රූප. නේද? ඉන්ද්‍රිය බද්ධ නොවන රූප කියලා කියන්නේ සත්වයක් හැටියට සලකන්නේ නැති රූප. ඒ සියල්ලම ඍතුජ රූප. සත්වයක් හැටියට අපිට සලකන්න බැරි රූප එළියේ තියෙනවා නම් ඒවා ඍතුජ රූප තමයි පොදුවේ ගත්තාම කියන්න පුළුවන්. ඉතින් ඔන්න ඊට පස්සේ අපි ආහාරජ රූප කියන්නේ මොනවද? ඒකත් සුද්දාෂ්ටක තියෙනවා. ඔව්. පරිච්ඡේද රූපය, උපතේ සම්පති ඒ වගේ දේවල්. ආහාරජ රූපය කියලා කියන්නේ මේ බාහිරෙන් ගන්න ආහාරය අපේ ශරීරය ඇතුළට ගියාම ඒකෙන් තවත් රූප හදන ගතියක් තියෙනවා ඇතුලේ. නේද? අන්න ඒවා ලේ ධාතුවත් එක්ක මිශ්‍ර වෙලා නොයෙකුත් රූප ඇති කරනවා. ඒවා ආහාරජ රූප කියලා නම් කරනවා. නේද? දැන් අපි ජීවිතේ පවත්වාගෙන යනකොට අපි වේල් 3ක් ගන්න ඕනේ ආහාර. ඒ ආහාර ගත්තාම අපේ මේ කුස ඇතුලේ තියෙන මේ බඩවැල් වල තියෙන ඒ කර්මජ රූපත් එක්ක කර්මජ තේජෝ ධාතුවත් එක්ක එකතු වෙලා ඒ වගේ මේ ශරීරයට අවශෝෂණය කරගෙන ඒ ලේත් එක්ක ගිහිල්ලා අවශ්‍ය තැන් වලට ගිහිල්ලා ඒ රූප හදන ගතියක් තියෙනවා. අන්න ඒව තමයි ආහාරජ රූප කියලා කියන්නේ. එතකොට අපිට පුළුවන් ද කියන්න බාහිරේ තියෙන ඇපල් ගෙඩියක් ආහාරජ රූපයක්ද? ඒක බාහිරේ තියෙනකන් ඍතුජ නේද? අන්න හරි. එතකොට අපේ පිඟානේ තියෙන ඒවා ආහාරජ රූපද? ඒවා ඍතුජ රූප. ඒවා ඍතුජ රූප. එතකොට මේක ආහාරජ වෙන්නේ ශරීරයේ ඇතුළට ගිහිල්ලා අපේ මේ තියෙන කර්මජ රූපත් එක්ක මිශ්‍ර වෙලා ඒවා සම්බන්ධයෙන් ශරීරයේ ඇතුළට ගිහිල්ලා රූප හදන එක තමයි ආහාරජ රූප වෙන්නේ. හරි. මම හිතනවා ඒ ටික පැහැදිලි ඇති කියලා. ඔන්න ওই විදිහට තමයි අපි බොහෝම සරලව අපි මේ රූප ගැන ඉගෙන ගන්න ඕනේ. එතකොට දැන් බලන්න විඥානපච්චා නාම රූපං කියනකොට අපිට ඔන්න හිතන්න තැන් තියෙනවා. අපි කියවනේ චිත්තජ රූප ගැන කතා කරන්නේ. සිත නිසා රූප ඇති වෙනකොට කතා කරන්නේ. අපි දන්නවා සිත නිසා නාම ඇති වෙන එක ගැන අපි කතා කරා. මොකද අපි කිව්වේ සිතත් එක්කම එකට චෛතසික ධර්මයේ උපදිනවා. එහෙමනම් ඒ සිත ප්‍රත්‍ය කරගෙන තමයි මේ චෛතසික ධර්මයේ උපදින්නේ. එහෙමනම් සිත නිසා නාම උපදිනවා. ඒ වගේම සිත නිසා රූපත් උපදිනවා. ඒ නිසා සිත නිසා නාම රූප උපදිනවා. අපිට ඊට වඩා ගොඩාක් විස්තර කරගන්න තියෙනවා. මම මේ පොඩි පැත්තක් කිව්වේ. ඉතින් මේව දැනගන්නකොට තමයි අපිට පටිච්ච සමුප්පාද ධර්මය ටිකක් කිට්ටුවෙන් හරි දැනගන්න පුළුවන්කම ලැබෙන්නේ. ඉතින් ඒක නිසා මේ ටික දැනගන්න එක බොහෝමත්ම වටිනවා. මේ චිත්ත චෛතසික ටික පොඩ්ඩක් බලාගන්න ඒක ප්‍රයෝජනවත් වෙන හින්දා ඒක බලාගෙන අපි ලබන බ්‍රහස්පතින්දා අපි උත්සාහයක් ගමු පටිච්ච සමුප්පාද කාණ්ඩයට පිවිසෙන්න. එතකොට අපිට යම් කිසි දුරකට මේක තේරුම් ගන්න බැරි වෙන එකක් නැහැ.
සමා වෙන්න ජයන්ත මහත්තයාට නිවැරදි කරපු එක දැම්ම පොඩ්ඩක් හරිද කියලා බලලා ඒක මං පරණ කරනවා. එකයි පරණ එක බලලා අයින් මම කරන්න පරණ හරි. පරණ එක කොහොමත් අයින් කරමු නේද අපි? ඔව් පරණ එක අයින් කරන් දැන් ඔතෙන් තමයි හැබැයි දැම්මේ අලුත් එක. හරි මම බලන්නම් ඒක. අපි පොඩ්ඩක් බලලා ශ්‍රීමති මහත්මිය පුරාද පොඩ්ඩක් ඒක බලන්න. හොඳයි මහත්තයා. මේක අයින් කරමු. එතකන් උඩට ගිහින් අරක අයින් කරන්න ජයන්ත මහත්තයා. මම අයින් කරා. හරි. මගේ ස්ක්‍රීන් එක දැන් ෂෙයා වෙන්නේ නැහැ නේද? ෂෙයා වෙනවා. හරි. හරි මම ස්ක්‍රීන් එක ෂෙයා කරන එක නැවැත්තුවා. එහෙමනම් අපිට පුළුවන් අද දවසට සාකච්ඡාව නිමා කරන්න. ඉතින් අපි හිතනවා යම් කිසි විදිහකට අපිට මතක් කරගත්ත පහුගිය දේවල් ටිකක් මේ අපේ ඉදිරියේ තියෙන සාකච්ඡාව වලට උදව් වෙන්න කියලා. ඒක පොඩ්ඩක් බලා ගන්න නැත්නම් පරණ සාකච්ඡාවත් අහන්න. කොහොම නමුත් අපි අද දවසට සාකච්ඡාව නිමා කරමු. මොනවා හරි අද කතා කරපු දේ පිළිබඳ ප්‍රශ්නයක් මොකක්ද තියෙනවද? අඩුම ගානේ ප්‍රයෝජනවත් වෙනවද මේ නැවත මතක් කර ගැනීම හරි ප්‍රයෝජනවත් වෙනවද? හුඟක් ප්‍රයෝජනයි ජයන්ත මහත්මයා. හුඟක් ප්‍රයෝජනයි. කියන්නේ ඕජා කියන එකද? මොකද්ද? ආහාරජ රූප කියන්නේ ඕජා රූපයටද? නෑ ආහාර රූපය කියලා කියන්නේ ඕජා රූපේ. ආහාරජ ඔය ජ කියන කතාව ආපුවම හොඳට පරිස්සම් වෙන්න ඕන තැනක්. හරි? දැන් ආහාරජ කිව්වහම ආහාරයෙන් ජනිත කරපුව ආහාරයෙන් උපද්දවපු රූපය තමයි ආහාරජ වෙන්නේ. ආහාර දැන් අපි ගත්තොත් එහෙම ඇපල් ගෙඩියක් ගත්තොත් ඇපල් ගෙඩියේ ආහාර රූප තියෙනවා. ඒකේ ඕජාවක් තියෙනවානේ. ඒක ආහාර රූපයක්. හැබැයි ඒක ශරීරයට ගිහිල්ලා ඒක අපේ කයත් එක්ක අපේ කයේ තියෙන කර්මජ තේජෝ ධාතුවත් එක්ක එකතු වෙලා ඒ ඇතුලේ රූප හැදුවට පස්සේ ඒ ඇතුලේ හැදුණු රූප වලට තමයි අපි කියන්නේ ආහාරජ රූප. ආහාරයෙන් ජනිත කරපු රූප ශරීරයේ ඇතුලේ. එතකොට මේ ආහාරජ රූප තියෙන්නේ සත්ව సంతානයේ පමණයි. නමුත් ආහාර රූප හැම තැනම තියෙන්න පුළුවන්. වෙන එකක් තියා මේ ලීයක් වුණත් වේයෝ කනකොට ඒක එයාට ආහාරයක් වෙනවනේ. එතකොට ආහාර රූප තියෙනවා. නමුත් ආහාරජ වෙන්නේ ඒක තමන්ගේ ශරීරයට අනුගත කරලා නැත්නම් ඇතුල් කරලා ඒකෙන් නිපදවන රූප තමයි ආහාරජ වෙන්නේ. ඒ වගේම මතක් කරපු හින්දා මම කියන්නම් මේ චිත්තජ කියන එකත් මතක තියාගන්න ඕන. චිත්තජ රූප කියලා කියන්නේ සිත නිසා ජනිත වෙච්ච නැත්නම් සිත නිසා මේ ශරීරයේ ඇති වෙච්ච රූප. චිත්තජ රූප. එතකොට දැන් අපිට ඕක සමහර වෙලාවට වැරදියට ඇහෙනවා. අපිට දැන් මෙහෙම ඉන්නකොට අපේ අම්මා මතක් වුණා. අම්මා මතක් වුණාම යම්කිසි රූපයක් අපිට හිතට එනවනේ. ඒක චිත්තජ රූප නෙවෙයි. ඒක චිත්ත රූපයක්. ඒක චිත්ත රූපයක්. සිතට දැනිච්ච රූපයක් චිත්ත රූපයක්. චිත්තජ රූපයක් කියලා කියන්නේ අපේ සිත නිසා මේ කයේ ඇති වෙන රූප. ඒක තමයි චිත්තජ රූප කියන්නේ. අපිට බලන්නකො ලස්සන දර්ශනයක් දැක්කාම කය පිනා යන ගතියක් තියෙනවනේ. ඇයි ඒ පිනා යනවා කියලා කියන්නේ? ඒක දැක්කාම ඒ ඇසුරු කරගෙන අපේ ඇඟේ පහළ වෙනවා රූප කලාප. අන්න ඒව චිත්තජ රූප. ඒ ඇති වෙන රූප. ඒ වගේම අපි අතපය හොල්ලනකොට ඒ රූප නැත්නම් ඇඟ හොල්ලනකොට ඇති වෙන රූප ඒව චිත්තජ රූප. චිත්ත රූප කියලා කියන්නේ සිතට අර මතක් වෙනකොට අපි නිකන් අර සංඥා මාත්‍රේ මතක් වෙන්නේ අන්න ඒවා චිත්ත රූප. චිත්තජ කියලා කියන්නේ කයේ හටගන්න රූප. ඒක පැහැදිලිද? බොහොම පැහැදිලි මහත්තයා. බොහොම පිං. තෙරුවන් සරණයි. ඒ තෙරුවන් සරණයි. තවත් කාට හරි යමක් පැහැදිලි කරගන්න තියෙනවද? ඒතකොට ජයන්ත මහත්තයා චිත්ත රූප වලින් දැන් අපිට එතන චිත්ත රූපයකින් චිත්තජ රූප උපදවන්න පුළුවන්. දැන් ප්‍රසන්න එහෙම පුළුවන්ද? ඔව් දැන් මෙහෙමනේ අපිට අම්මා මතක් වුණා කියනකො අම්මා ගැන සිහි වුණා. කිව්වහම එතන චිත්ත රූපයක් අපිට ලැබුණා නේ. ඒ කියන්නේ අම්මගේ රූපය අපිට සංඥාවක් විදිහට මතුවුණා. අපි අම්මා ගැන කරුණාවෙන් මෛත්‍රියෙන් හිතුවොත් එතකොට අපේ ඒ කුසල් සිත් අනුසාරයෙන් මේ කයේ රූප පහළ වෙනවා. ඒවා චිත්තජ රූප.
ඒ වගේම දැන් අපිට යම් කිසි අපිට අලාභහානි කරපු එක්කෙනෙක් අපිට අලාභයක් කරපු එක්කෙනෙක් මතක් වෙලා අපිට ද්වේෂසිතක් ඇති වුණොත් ඒ ද්වේෂසිත නිසා අපේ කයේ රූප ඇති වෙනවා. ඒවා චිත්තජ රූප. ඒවා මූණ අපේ මූණ කළු වෙලා යන්නත් ඉඩ තියෙනවා. බාහිරමුත් සමහරවිට පේන්න පුළුවන් නේද? ඒ චිත්තජ රූප. තේරුණා. හොඳයි. හොඳයි. එහෙමනම් අපි අද දවසට සාකච්ඡාව නිමා කරමු. එහෙනම් ලබන දවසේ අපි පටිච්ච සමුප්පාද ධර්ම වලට එළඹෙන්න උත්සාහයක් ගමු. හොඳයි. එහෙමනම් අපි දෙවියන්ට පින් දීලා සාකච්ඡාව නිමා කරමු. ඊට කලින් ශ්‍රීමති මහත්මිය ඔබතුමියට පුළුවන් අපිට කෙටියෙන් අද සාකච්ඡාවේ විදර්ශනාවට ලක් කරන්න. ඊට පස්සේ අපි දෙවියන්ට පින් දෙමු. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි මහත්මයා. අද දවසේත් අප සෑම සියලුම දෙනාම එකතු වෙලා අභිධර්ම දේශනාවට අදාළ දහම් කරුණු සම්මස්සනය කළා. සමාවෙන්න. අභිධර්ම කරුණු සම්මස්සනය කෙදුණා. ධම්ම සම්මස්සනේ නිවන් දොරටුවක්. අපි මේ අවස්ථාවේ අද පුන් පොහෝ දිනයේ බුදුරජාණන් වහන්සේ දේශනා කළ අති මහත් ගාම්භීර වූ ධර්ම කරුණු සම්මස්සනය කරා. මේ දේශනා වාරයේදී මේ ධර්ම ශ්‍රවණමය වාරයේදී අපේ සිත්වල ඇති වුණු නාම රූප ස්කන්ධ ආයතන ධාතු ආදී පරමාර්ථ ධර්ම සියල්ලම ක්ෂණයක් ක්ෂණයක් පාසා ඇතිව නැතිව යන බැවින් අනිත්‍යයි. ඇතිවීම නැතිවීම දෙකෙන් නිරතුරු පීඩා විඳින බැවින් දුක්ඛයි. තම තමන් කැමති ලෙස නොපවතින බැවින් අනාත්මයි. අනිත්‍ය වූ දුක්ඛ වූ අනාත්ම වූ නාම රූප ස්කන්ධ ආයතන ධාතු ආදී පරමාර්ථ ධර්ම සමූහය පීලන සංකත සංතාප විපරිණාමාර්ථයෙන් සමන්නාගත වන බැවින් ඒකාන්තයෙන් දුක්ඛ සත්‍ය නම් වන්නේය. ඒ දුක්ඛ සත්‍ය උපදවන්නා වූ పూర్ව භව තෘෂ්ණාව ආයුහන නිධාන සංයෝග පලිබෝධාර්ථයෙන් සමන්නාගත වන බැවින් ඒකාන්තයෙන් සමුදය සත්‍ය නම් වන්නේය. දුකෙහිත් සමුදයෙත් නොපැවැත්ම නම් වූ නිර්වාණ ධාතුව නිස්සරණ විවේක අසංකත අමතාර්ථයෙන් සමන්නාගත වන බැවින් ඒකාන්තයෙන් නිරෝධ සත්‍ය නම් වන්නේය. දුක පිරිසිඳ දකින්නා වූ සමුදය ප්‍රහාණය කරන්නා වූ නිරෝධය සාක්ෂාත් කරන්නා වූ ආර්ය අෂ්ටාංගික මාර්ගය නීයාන හේතු දස්සන අධිපතයාර්ථයෙන් සමන්නාගත වන බැවින් ඒකාන්තයෙන් මාර්ග සත්‍ය නම් වන්නේය. අනන්ත සසර පටන් ලොව වැඩ අදාළ බුදුපසේ බුදු මහරහතන් වහන්සේලා මේ උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් කෙලෙස් ගිනිමෙල නිවා සසර දුක් තරණය කොට අදාළසේක. ඒ මහෝත්තමයන් වහන්සේලාට ඇතුළු යම්තාකාරයන් වහන්සේලාට සදාකල් අපගේ ගෞරවාචාර උත්තමාංග නමස්කාරය වේවා. අපගේ ජීවිතද පූජා කරමු. පූජාම වේවා. අප විසින් නිරන්තරයෙන් සිදු කරනු ලබන්නා වූ සියලු කුසල ධර්මයෝ මේ උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් අජාති අජරාමර නිර්වාණ අවබෝධය සඳහා පාරමිතා බවටම පත් වේවා. මේ ආකාරයට අපි උපසමානුස්සති විදර්ශනාවත් භාවනාවත් කරමු. උපසමානුස්සතිය ඒතං සන්තං ඒතං පනීතං යදිදං සබ්බ සංකාර සමතෝ සබ්බ උපදි පටිනිස්සග්ගෝ තණ්හක්ඛයෝ විරාගෝ නිරෝධෝ නිබ්බානಂತಿ. එයමයි ශාන්ත එයමයි ප්‍රණීත. එනම් සියලුම සංස්කාර ධර්මයන්ගේ සංසිඳීම නම් වූ කෙලෙස් නම් වූ සියලු උපදීන්ගේ අත්හැරීම නම් වූ තණ්හාවගේ නිර්වශේෂ ප්‍රහාණය වූ නොයල්ම ඇත්තා වූ සසර දුක් කඳින් නිදහස් වූ නිර්වාණ ධාතුවයි. එය ඒකාන්තයෙන්ම ශාන්තයි ප්‍රණීතයි. අප විසින් දාන සීල භාවනාමය වශයෙන් සිදු කරන ලබන සියලු කුසල ධර්මයෝ මේ උතුම් නිර්වාණ අවබෝධය පිණිසම පාරමිතා බවට පත් වේවා. අපගේ කල්යාණ මිත්‍ර අතිපූජනීය මහා සංඝ රත්නයට ගුරුතුමන්ට දෙමව්පිය වැඩිහිටියන්ට පරලෝ සැපත් ඥාතීන්ට සුජීවත්ව සිටින යම්තාක් ඥාති මිත්‍රාදීන්ට පවුල්වල සැමට මේ සියලු කුසලානිසංස එසේම ලැබේවා. ඔබ අප සියලු දෙනාම සුවසේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගනිත්වා. තෙරුවන් සරණයි. සාදු 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 බොහොම පිං ගොඩාක් ශ්‍රීමති ජයන්ත මහත්තයාට ඒ ගොඩාක් වගේම අද ශ්‍රීමති මහත්මිය ගොඩාක් අපිට උදව් කරා මේ ධර්ම සාකච්ඡාව තුළදී මට විවේකයක් ලැබුණා. ඒක බොහොම හොඳයි.
බොහොම පිං අයිති වෙනවා. එහෙමනම් අපි දෙවියන්ට පින් දීලා වැඩසටහන නිමා ඒක කරමු. මම කරන්නම් මහත්මිය ඔබතුමාට ගොඩක් කතා කරන නිසා. හොඳයි. හොඳයි. තෙරුවන් සරණයි. අපි පළමු කොට සියලුම දෙවියන්ට පින් දෙමු. ඊළඟට ඥාතීන්ටත් ඊට පස්සේ වැඩසටහන නිමා කරමු. අප විසින් රැස් කරගත්තා වූ සියලුම කුසලානිසංස අපගේ ලෝක සාසනය ආරක්ෂා කරන සම්‍යක් දෘෂ්ටික සියලුම බ්‍රහ්ම රාජ මණ්ඩලයට, දිව්‍ය රාජ මණ්ඩලයට, මහා බෝසතාණන් වහන්සේලාට පින් කැමැති යම් තාක් පිරිසට අනුමෝදන් වෙත්වා කියලා. ආකාසට්ටාච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සම්බුද්ධ ශාසනං. ආකාසට්ටාච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සම්බුද්ධ දේශනං. ආකාසට්ටාච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සම්බුද්ධ ශාවකා චිරං රක්ඛන්තු ත්වං සදා. මියගේ ඥාතීන්ට පින් දෙමු. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. අපි මෙසේ ප්‍රාර්ථනා කරමු. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා. ඉදම්මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයා වහං හෝතු. ඉදම්මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයා වහං හෝතු. ඉදම්මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයා වහං හෝතු. සබ්බ දුක්ඛා පමුජ්ජතු. සාදු සාදු සාදු. අද පුන් පොහෝ දිනේ අපි රැස් කරගත්තා වූ සියලුම කුසලානිසංස අභිධර්ම ශ්‍රවණයෙන් රැස් කර සියලුම කුසලානිසංස අපි කෘතවේදීව ජයන්ත මහත්මයාට අනුමෝදන් කරනවා. ඒ සියලු කුසල් බලෙන් ඔබතුමාට මෙලොව වශයෙන් නිදුක් නිරෝගී සුවපත් දීර්ඝායුෂ ජීවිතයක් ලබන්නටත් මේ කරගෙන යන ශාසනික කටයුතු ਸਰව ප්‍රකාරයෙන් සාර්ථකව බාධාකින් තොරව කරගෙන යාමට අවශ්‍ය ධෛර්ය, ප්‍රඥාව, වීරිය, ශක්තිය, නිරෝගී භාවය, දීර්ඝායුෂ ලබන්නටත් පතන උතුම් බෝධියකින් සුව පහසුවෙන් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නටත් හේතු වේවා, වාසනාව වේවා. ඔබතුමාගේ ගුරුතුමන්ටත්, ගෞරවනීය ස්වාමීන් වහන්සේලා ප්‍රධාන ගුරුතුමන්ටත්, දෙමව්පියන්ටත්, පරලෝසපත් ඥාතීන්ටත්, නෝනා මහත්මිය ඇතුළු දරුවන්ටත්, පවුලේ සැමටත් මේ සියලු කුසල් අපි කෘතවේදීව අනුමෝදන් කරනවා. ඒ සෑම සියලුම දෙනා මෙලොව වශයෙන් නිදුක් නිරෝගී සුවපත් දීර්ඝායුෂ ජීවිත ලබත්වා පරලෝසපත් ඥාතිහු සුගතියෙන් සුගති වලටමපත් වෙත්වා. සෑම සියලුම දෙනාටත් මේ සියලු කුසල් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නට පාරමිතා බවට පත් වේවා. ඒ වගේම අද දිනේත් අපේ සහභාගී වුණ ඔබ සෑම සියලුම දෙනාටත් පවුල් අයටත් අපට උදව් පදව් කරන කල්යාණ මිත්‍ර මිත්‍රයන්ට ගෞරවනීය ස්වාමීන් වහන්සේලා ඇතුළු සැමටත් පරලෝසපත් යම්තාක් ඥාතීන්ටත් මේ කුසල් අනුමෝදන් වෙත්වා. ඒ සෑම සියලුම දෙනාත් ජීවත් වන සියලු දෙනා නිදුක් නිරෝගී සුවපත් ජීවිත ලබත්වා. පරලෝසපත් ඥාතිහු සුගති වලින් සුගති වලටමපත් වෙත්වා. ඔබ අප සෑම සියලුම දෙනාටත් ප්‍රාර්ථනා කරන ආකාරයෙන් සුව පහසුවෙන් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නට මේ පින් හේතු වේවා, වාසනාව වේවා. තෙරුවන් සරණයි. ඔබතුමියටත් ඉතාම නිරෝගී, නිදුක් නිරෝගී වාසනාවන්ත ජීවිතයකට ආශිර්වාද කරනවා. සුඛාපටිපදාවෙන් නිර්වාණ ධාතුව අවබෝධ වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි.